පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා ආයුෂ බොහෝ වේවා කියලා ඔබව ඉතාම ගෞරවයෙන් ආදරයෙන් සියත ටීවී රාවණා වැඩසටහනට පිළිගන්නවා. අද අපි සූදානම් වෙනවා බොහොම සුවිශේෂ කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වෙනුවෙන් අපේ මැදිරියට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරා විද්‍යුතුන් තිදෙනෙකුට විශේෂයෙන්ම මේ වැඩසටහනට විශාල ආලෝකයක් ගෙනාපු ඇය පහුගිය වැඩසටහනේ ඉඳලා යලිත් සක්‍රියව වැඩසටහනත් එක්ක ඒක රාශී වෙනවා. එහෙම ඒක රාශී වෙන ඇයව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. ඉතිහාසය පිළිබඳව බොහෝ දේවල් සොයන තරුණ පරම්පරාවේ ලොකු ගෞරවයකට පාත්‍ර වුණු නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. අපේ රාවණ ඉතිහාසයේ දක්වා දිවෙන හෙළ වෙදකම එහෙම නැත්නම් සිංහල වෙදකම පිළිබඳව බොහෝ දේවල් දන්න පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු ඒ විශේෂ ශක්තිය විශේෂයෙන්ම අපේ ඕගොඩපළ වෙද පරම්පරාවේ වර්තමාන නියෝජනය අබමල්ලේ වෙද මහත්මයා කියන ආදරණීය නාමයෙන් කවුරුත් ගමේ ගොඩේ හඳුනන අපේ තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමන්වත් අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. අවශ්‍ය බොහෝ වේවා. දැන් බොහෝ වෙලාවට අපි කතා කරනවා අපේ සිත අපේ මනස කිසියම් ආකාරයක අපි ආධ්‍යාත්මයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කියන කාරණාව මේ ආධ්‍යාත්මය අපේ වැඩ දියුණු කර ගැනීම පිළිබඳව නිතරම රාවණ වැඩසටහනේදී සාකච්ඡා කරන අංගපර උපදේශක ආධ්‍යාත්මික උපදේශක යෝගාවචර අසේල ගුණරත්න මහත්මයාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. අවශ්‍ය බොහෝ. දැන් කෙමෙන් කාලය ගත වෙලා ගිහිල්ලා ලැබපු අලුත් අවුරුද්දෙත් දැන් දෙවෙනි මාසෙත් ගත වෙලා ගිහිල්ලා ඉතින් මාර්තු මාසය තමයි මීළඟට අපිට එළඹෙන්නේ. ඉන් පස්සේ අවුරුදු කාලය එනවා. විශේෂයෙන්ම මේ අවුරුද්ද එහෙම නැත්නම් සිංහල අවුරුද්ද කියන කාරණාවේදී අපි කතා කරන සම්ප්‍රදායට එහා ගිය අපි නොදන්න බොහෝ දේවල් අපේ උරුමයත් එක්ක බැඳලා තියෙන දේවල් තියෙනවා. ඒ නිසා අපේ සම්ප්‍රදායන් අපේ උරුමයන් මේ සියල්ල එකට බැඳුණු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා අද රාවණා වැඩසටහනේ. ඒ නිසා මම කැමති අපේ නීතිඥතුමියට තාමරශී වික්‍රමනායක මහත්මියට යොමු වන්න. අපි ග්‍රන්ථයක් පිළිබඳවත් කතා කරනවා රාවණ ඉතිහාසයත් එක්ක බැඳිච්ච. ඒ වගේම මේ අපේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර මේ දේවල් පිළිබඳව කතා කරන කාලයන් ඉස්සරහට එන්නේ. ඒවා තේරුම හරියට දැනගෙන කරන්න පුළුවන් නම් ඊටත් වැඩිය වටිනවා. නමින් පට බැඳුනත් රණින් රුවණින් දිලුනත් කුලෙන් රජ වූවත් එයින් පළකිම සිරිත් හැරියොත්. මේ කවිය මම පොඩි කාලේ ඉගෙන ගත්තා සිරිත් මල්දම කියන කෘතියෙන්. ඉතින් අපේ කුඩා දරුවන්ට සිරිත් විරිත් ගැන උගන්වන්න අපේ උරුමයක් වෙච්ච අපේ සිරිත් විරිත් පිළිබඳ උගන්වන්න තියෙන ඉතාමත් හොඳ පොතක් තමයි සිරිත් මල්දම කියන්නේ. ඉතින් කුඩා කාලේ මම මේ පොත පරිශීලනය කරා. අපි සමාජයේ ජීවත් වෙනකොට අපි අනුගමනය කරන්න ඕනේ සිරිත් විරිත්. අපි කළ යුතු දේ මොනවද, නොකළ යුතු දේ මොනවද? අපි වැඩිහිටියන්ට ගෞරව කරන්නේ කොහොමද? අපේ ගුරුවරුන්ට ගෞරව කරන්නේ කොහොමද? හොඳින් අධ්‍යාපනය ලබන්නේ කොහොමද? සමාජයේ යහපත් පුරවැසියෙක් වෙන්නේ කොහොමද? මේ සියලුම දේවල් මේ සිරිත් මල්දමෙන් අපට
ඉගෙන ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් වැඩසටහන ආරම්භයේදීම අද අපේ උරුමයක් වෙච්ච සිරිත් විරිත් කළ යුතු දේ නොකළ යුතු දේ සහ අපිට අපගේ හෙළ ඉතිහාසයෙන්ම අපිට උරුම වෙච්ච ඒ චාරිත්‍ර වාරිත්‍ර ගැන කතා කරනකොට මම කැමති ඔබේ දරුවන්ට මුලින්ම සිරිත් මල් දමින් ඒ දේ කියලා දෙන්න ආරම්භ කරනවා නම් බොහොම හොඳයි. එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමන් තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඉතින් ඔබට ඔබේ දරුවන්ට මේ කෘතිය ලබා දෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ හෙළ චාරිත්‍ර වාරිත්‍ර ගැන කතා කරනකොට මම කැමති තවත් කෘතියක් පිළිබඳ අවධානය යොමු කරන්න දෛවඤ්ඤ කාමදේනු කියන කෘතිය. මෙම කෘතිය රචනා කළා තියෙන අනවමදර්ශී කියන ස්වාමීන් වහන්සේ ඔය අත්තනගල්ල විහාරයේ වැඩ වාසය කරපු ක්‍රිස්තු වර්ෂ 1980 පමණ වන වර්ෂයේදී තමයි මේ කෘතිය රචනා කරලා තියෙනවා කියලා කියන්නේ. ඔය අනවමදර්ශී ස්වාමීන් වහන්සේ ගැන ගත්තොත් විශේෂයෙන්ම ගණිත ශාස්ත්‍රය වගේ බාහිර ශාස්ත්‍ර පිළිබඳ ඉතාමත් විශාල ඥානයක් තිබුණු ස්වාමීන් වහන්සේ නමක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි ගත්තොත් රාවණ රජතුමාගේ සමයේ ඉඳලා අපේ හෙළයන්ට උරුම වෙච්ච ඒ චාරිත්‍ර වාරිත්‍ර සහ ජ්‍යොතිර්වේදය නක්ෂත්‍රය මේ වගේ විෂයන් ගණනාවක් පිළිබඳ ඉතාමත් ගැඹුරු තොරතුරු රාශියක් මේ දෛවඤ්ඤ කාමදේනු කියන කෘතියෙහි ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් අතීතයේ අපේ තිබිලා තියෙනවා යම කාලය, ඉන්පස්සේ අපි ගත්තොත් ඉන්ද්‍රගුරුලුව, දඬු මරණය, ඊශ්වර පොත, ඒ වගේම පරකාය ප්‍රවේශ ශාස්ත්‍රය මේ වගේ ඉතාමත් විය කියන ශාස්ත්‍ර ගණනාවක් අපේ හෙළයන් තුල තිබුණා. ඉතින් ඔබ මේ දෛවඤ්ඤ කාමදේනු කියන කෘතිය කියෙව්වොත් මෙහි සංස්කෘත ශ්ලෝක තියෙන සහ මේකේ සිංහල පරිවර්තනයත් ඇතුළත් වෙලා තියෙනවා. ජ්‍යොතිෂ වේදය ගැන වුණත් අපි නොදන්න කරුණු ගණනාවක් අපිට අනාවරණය කරන්න පුළුවන්. ඒතර මේ තුල තියෙන ගණිත ශාස්ත්‍රය දැන් අපි ගණිතය වගේ විෂයක් අපි හැම වෙලෙම බටහිර තමයි ඒකේ උරුමය දෙන්නේ. නමුත් ගණිත ශාස්ත්‍රය ගැන මෙහි දක්වලා තියෙන මේ ජ්‍යොතිෂයත් ගණිතයත් එකට එකතු කරලා ඉතාමත් සංකීර්ණ වූ කරුණු ගණනාවක්. ඉතින් ඔබට කියවුවොත් ඒක තේරෙවි. ජ්‍යොතිෂයට අමතරව අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර දැන් උදාහරණයක් විදිහට දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඉන්පස්සේ දරුවා ලැබුණාට පස්සේ බිලින්දන්ට අපි කරන්න ඕනේ චාරිත්‍ර. ඒ කියන්නේ බාර ග්‍රහ දෝෂින් අනුතුරුව ඒවා සමනය කරන්න අපි කළ යුතු දේවල්, ඉන්පස්සේ ජාත කර්ම විදිය, උපනිෂ්ක්‍රමණ විදි, ඒ ආදී මේ බිලිඳුන්ට කළ යුතු විවිධ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ මෙහි කරුණු ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විවාහය සම්බන්ධයෙන් අපි අනුගමනය කර යුතු චාරිත්‍ර වාරිත්‍ර සහ ඒ හැම සිරිතක් පිරිතක් එක්කම මේ නැකත් ශාස්ත්‍රය එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. සහ ඔය ගොඩක් අපි දන්නවා දේහ ලක්ෂණ විද්‍යාව කියලා දෙයක් තියෙනවා. කෙනෙක්ගේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්ගේ දේහ ලක්ෂණ බලලා ඒ තැනැත්තාගේ ගතිගුණ සහ ඒ තැනැත්තාගේ හෝ තැනැත්තිය ගැන අනාවැකි ප්‍රකාශ කරන්න පුළුවන් ශාස්ත්‍රය මේ දෛවඤ්ඤ කාමදේනු කෘතිය ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම එදිනෙදා අපි අපේ ජීවිතයේ අපි සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර දැන් උදාහරණයක් විදිහට අපි ලිඳක් කපනකොට දිය උල්පතක් අපි හොයාගන්නේ කොහොමද? ඒ කියන්නේ ශාක වැවිලා තියෙන විදිහ අනුව මෙන්න මේ ස්ථානයේ දිය උල්පතක් තියෙනවා. උදාහරණයක් විදිහට ඉස්සර කිතුල් ගහක් එහෙම තියෙනවා නම් ඒ හරිය වතුර පොළව යට වතුර තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ශාක ගණනාවක් ගැන විස්තර කරලා ඉතින් ඔබට එක්කෝ ණයගේ තුබසක් තියෙන තැනකින් කොහොමද අපි වතුර උල්පතක් තියෙනවා කියලා හොයාගන්න. ඉතින් ඒ වගේ කරුණු ගණනාවක් ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ වී වැපිරීම, අස්වැන්න ලබා ගැනීම, ඊට පස්සේ අපි නැව් ගමනාගමනය කරනවා නම් ඒකට කොහොමද අපි මේ දේවල් සිදු කරන්නට ඕනේ. ඊළඟට අපි ගත්තොත් අපි ඔය එක මාණික්ක, දියමන්ති වගේ ගල් පළඳිනවනේ. එතකොට අපි ඒව ගැනත් හරියට දැනගෙන අපිට සුදුසු දේවල් මොකක්ද කියලා දැනගෙන තමයි අපි ඒවා පළඳින්න ඕනේ. ඉතින් ඒ වගේ කරුණු රාශියක් ගැන තොරතුරු ඔබට මේ දෛවඤ්ඤ කාමදේනු කෘතිය පරිශීලනය කරොත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් ඔය අපි අවට ඉන්න සත්තු, පක්ෂීන් වෙන්න පුළුවන්, වෙනත් සතුන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ හැසිරීම් රටාව හරහා අපිට අනාවැකි පළ කරන්න පුළුවන් ශාස්ත්‍රයක් තිබුණා. ඒ වගේ ඉතාමත් අපි නොසිතන විදිහේ විෂයන් ගැන මේ දෛවඤ්ඤ කාමදේනු කියන කෘතියේ තියෙනවා. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා මේ කෘතිය පරිශීලනය කරලා බලන්න. ඉතින් ඒ වගේම තමයි අපි කතා කරොත් අපේ හෙළයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර දරුපතේ සිට මරණය දක්වාම ඒ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. දරුවෙක් පිළිසිඳ ගත්තාම ඊට පස්සේ දරුවාට කරන චාරිත්‍ර, විවාහ චාරිත්‍ර, අවමංගල චාරිත්‍ර, ඒ වගේම තමයි අපි ගත්තොත් දැන් ওই රාවණ රජතුමාගේ කාලේ ඉඳලා තමයි අපිට සූර්ය මංගල. දැන් අපි අලුත් අවුරුද්ද සමරන්නත් දැන් බොහොම කිට්ටු මාසයක් තමයි එන්නේ. ඉතින් අවුරුද්දට මේ රාවණ රජතුමාගේ කාලේ සූර්ය මංගල්‍යයට හෙළයන්ගේ
අපි ගොඩාක් අපි දන්න සිරිත් විරිත් අපි දන්නවා. ඒ කියන්නේ ආහාර අනුභව කරනවා, නැකතට ලිප මොලවනවා මේ වගේ දේවල්. නමුත් මුලින්ම අපට එන අලුත් අවුරුදු චාරිත්‍රය තමයි ওই නවසඳ බැලීම කියන චාරිත්‍රය. ඔබ ලිත බැලුවොත් ලිතේ තියෙන ගොඩක් දෙනෙක් ඒක කරන්නේ නැහැ. ওই නවසඳ බැලීම කියලා කියන්නේ ඒ කියන්නේ අවුරුද්දට කලින් එන අමාවක පොයට පස්සේ අලුතින් වෙන සඳ බලන එක තමයි නවසඳ බැලීමේ චාරිත්‍රය කියලා කියන්නේ. ඉන් පස්සේ පරණ අවුරුද්දට ස්නානය කරන එක. දැන් පරණ අවුරුද්දට අපි ස්නානය කරාට පස්සේ ආපහු හිස තෙල් ගාලා තමයි අපි අලුත් අවුරුද්දට ස්නානය කිරීම කරන්නේ. ඉතින් ගොඩාක් ඔය නගර බඩ ඉන්න බොහෝ පිරිස් දැන් අවුරුද්දේ අනිත් චාරිත්‍ර වාරිත්‍ර කරාට ඔය හිස තෙල් ගෑමේ චාරිත්‍රය වගේම ගොඩාක් කරනව අඩුයි කියලා තමයි අපිට පේනෙන්නට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි බුලත් හුරුළු දීලා වැඩිහිටියන්ට වඳිනවා අලුත් අවුරුද්දේ. ඒවට ගොඩක් ඔය නාගරික ප්‍රදේශවල මේ බුලත් හුරුල්ල පිටින්ම දීලා ඒ කියන්නේ වැඩිහිටියන්ට ගෞරව දක්වලා වඳින එකක් අපිට දැක ගන්න ලැබෙන්නේ. එක්ක බුලත් කොලේ කෑලි 3-4ක් දෙන්නේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ දරුවන්ට අපි පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ බුලත් අතක් දීලා වැඩිහිටියෙක්ට ගෞරව කරන විදිහ දැන් ගොඩාක් දේවල් මේ අවුරුදු චාරිත්‍ර ගැන අපි ගත්තත් ඒවත් සමාජයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහිනන. ඒ වගේම තමයි දැන් ඔය බන්දේසි හුවමාරු කරන ආහාර දාලා. දැන් ඒක ඒ කියන්නේ ආහාර හුවමාරු කරගන්නවා. ඒ හරහා අපි එකිනෙක අතර සුහදතාවය හුවමාරු කර ගැනීම. දැන් ඒ චාරිත්‍රයත් අපිට ගොඩාක් දුරට ටික අඩු වෙමින් යන චාරිත්‍රයක් විදිහට තමයි දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි ඔය එදිනෙදා මනුෂ්‍ය ජීවිතයට අයිති චාරිත්‍ර වාරිත්‍ර වගේම අපේ ආගමික චාරිත්‍ර වාරිත්‍රත් අපිට බොහෝමයක් තියෙනවා. ඒවා අපේ උරුමයන් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි පෙරහැර චාරිත්‍රය ගත්තොත් නුවර දළදා පෙරහැරේ කප් සිටවීමේ චාරිත්‍රය. දැන් අපි ඔය අලුත් නුවර දැඩිමුණ්ඩි දේවාලය පරිශ්‍රයෙන් තමයි කප් ගසක් තෝරගන්නේ. විශේෂයෙන් ඔය කිරියන ගසක් තමයි අපි කප් ගසක් විදිහට තෝරගන්නේ. ඊටමත් කුඩා ශාකයක් අපි ගන්නවා. දැන් බොහෝ වෙලාවට කොස් පැලයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම අරගෙන ඒක කපක් විදිහට වෙන් කරලා සුදු රෙද්දකින් ඔතලා ඇතා පිට තමයි දළදා මාලිගාවේ විශ්ණු දේවාල පරිශ්‍රයට වැඩමවන්නේ. ඉන් පස්සේ ඇහැලගේ කියලා තියෙන කොටසේදී කොටස් 4කට මේ කප වෙන් කරලා කප් සිටුවීමේ චාරිත්‍රය කරනවා. කප කියන්නේ කැප කිරීම. කැපයක් කරනවා අපි මේ පෙරහැර හොඳින් සිදු කරන්නට ප්‍රථමයෙන් ආරම්භයක් විදිහට. ඉතින් ඒක ඊටමත් සුබ ලකුණක් විදිහට තමයි අපි සුබ දෙයක් විදිහට තමයි මේ කප් සිටුවීම කරන්නේ. ඒ තුලින් තමයි පෙරහැර ආරම්භ කරන්නේ. ඊට පස්සේ තමයි දේවාල පෙරහැර අපි කරනවා. දේවාල පෙරහැරෙන් පස්සේ කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර සහ අවසානයේ දිය කැපීමේ චාරිත්‍රය. ගැටඹේ තොටින් දිය කැපීමේ චාරිත්‍රය කරනවා. ඉන් පස්සේ තමයි අපි පෙරහැර අවසානයේ සනිටුහම් කළා වලියක් මංගල්‍ය කියන ඒ ශාන්ති කර්මය නර්තනය කරන්න. ඉතින් ඔය වලියක් මංගලය ගැන කතා කරොත් ඔය රාම රාවණ පුරාවෘත්තයට අදාළ ඔය සීතාගේ දරුවන්ගේ තමයි ඔය වලියක් නැටුම කියන එක ආරම්භ වුණේ කියලා වෙනම කතාන්තරයක් තියෙනවා. ඒ ගැන අපිට වෙනත් දවසක එකන අද වැඩසටහනේ නැතුව ගෙන බොහෝ දුරට ඒක සාකච්ඡා කරන්න ඕනේ වලියක් මංගල්‍ය පිළිබඳ. ඉතින් ඒ වගේම තමයි ඔය පෙරහැරේ වෙස් නැටුම. වෙස් නැටුම දැන් අපි හිතාගෙන ඉන්නේ ගොඩාක් අපිට උගන්වන්නේ දැන් මේක මේ මලය රජුරුවන්ගේ කියන්නේ ඇඳුම් කට්ටලේ හැටියට තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ වෙස් නැටුම හඳුන්වන්නේ. වෙස් නැටුම් ඇඳුම් කට්ටලේ. ඉතින් බොහෝ අවස්ථාවලදී ඔය මම දැක්ක ගොඩාක් පුවත්පත්වල වෙස් නැටුම් ශිල්පීන් කියනවා මේ වෙස් තට්ටුවේ මූලාරම්භය ඒ කියන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ මලය රජුරුවන්ටත් ඇවිත් තියෙන මේ රාවණ රජතුමාගේ ඔටුන්නේ අනුසාරයෙන් තමයි ඇවිත් තියෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම වෙස් නැටුම ගත්තොත් වෙස් නැටුම් ශිල්පියා වෙස් පලන්දනකොට ඒකත් නැකත් අනුව තමයි වෙස් නැටීම කරන්නේ. ඊට පස්සේ අපේ ලංකාවේ අපිට ආවේනික වෙච්ච විවිධ ශාන්ති කර්ම තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට පහන් මඩු ශාන්ති කර්මය, දෙවොල් මඩු ශාන්ති කර්මය ඒ වගේ විවිධ ශාන්ති කර්මවලදීත් අපි චාරිත්‍ර සිදු කරනවා. දැන් උදාහරණයක් විදිහට මඩුව පේ කිරීමේ චාරිත්‍රය. අපි මඩුවක් හදලා ඒ මඩුව පේ කරලා එතන ශාන්ති කර්මය කරලා මඩු නැටීම ඒ වගේ විවිධ චාරිත්‍ර ගණනාවක්. ඉතින් අපි පන්සල් ආශ්‍රයෙන් ගත්තොත් කටින පින්කම් කරද්දී අපිට වෙනම චාරිත්‍ර ඒ සඳහා තියෙනවා. දැන් මේ චාරිත්‍ර වාරිත්‍ර වල ආරම්භය රාවණ රජතුමාගේ ඉතිහාසයටත් කලින් මහා සම්මත මනුගේ කාලේ ඉඳලම තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර කියන දේ අපේ හෙළයන් සිදු කරන්නේ. ඉතින් ඉන්පස්සේ අපේ රාවණ රජතුමාගෙන් පසු සූර වංශිකයන් විදිහට අපි මේ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩසටහන ඉදිරියේදී අපි සාකච්ඡා කරලා බලමු කොහොමද අපි මේ දේවල් සිදු කරන්නේ කියන එක ගැන. සිරිත් විරිත් පිළිබඳව කතා කරද්දී බොහෝ දේවල් තිබෙනවා කතා කරන්න. ඒ නිසා තමන්ගේ සිරිත් විරිත් සහ තමන්ට උරුම වෙච්ච දේවල් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන ආපු හින්දා තමයි මේ බොහෝ ව්‍යසන වසංගත හමුවේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න ශක්තිය දහිර ලැබිලා තියෙන්නේ. අපේ කස්තුරිආරච්චි වෙද මහත්මයාගෙන් දැනගන්න කැමති මේ අපේ සිරිත් විරිත් අපෙන් ඈත් වෙන්න මට හිතෙන්නේ අපි ලං වෙන්නේ වසංගත වලට කියලා, වෛරස් වලට කියලා.
ඔව් සංඝ මහත්තයා අපි මෙහෙම පටන් ගමු මේක. සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර. මේක තමයි අපේ සිංහල දේශයේ පරිපාලනය කිරීමේ තිබිච්ච පහසුම ක්‍රමය. මේ සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර කියන කොටසෙන් තමයි අසංඝ මහත්තයා අපේ පරිපාලනය රාජ්‍ය පරිපාලනය ග්‍රාමීය මට්ට ප්‍රභූ ප්‍රාන්තියේ සිට ප්‍රාථමික මට්ටම දක්වාම ගෙනියන්න පුළුවන් වුණේ මේ සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර. සිරිත් විරිත් කියන්නේ අපේ හෙළ භාෂාවේ වචනයක් මේක. සිරිත හා විරිත කියන්නේ අපි සිංහල භාෂාවෙන් හෙළයන් කියන එක. චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ මේක සංස්කෘත භාෂාවෙන් අපට ආපු වචන දෙකක්. අපි දැන් බොහොම උජාරුවට අපි සිංහල භාෂාව කතා කරනවා කිව්වට අසංඝ මහත්තයා අපි දැන් මේ කතා කරන්නේ අසංඝ මහත්තයා නියම සිංහල නෙවෙයි. මේ දැන් වර්තමාන සිංහල භාෂාව හැදිලා තියෙන්නේ සංස්කෘත භාෂාවත් දමිළ භාෂාවත් අපේ තිබුණු පැරණි හෙළ භාෂාවත් කියන තුනේ මිශ්‍රණයක්. දැන් වර්තමානයේ වෙනකොට පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ආක්‍රමණ හා ඉංග්‍රීසි ආක්‍රමණ තුලින් ලන්දේසි වචන අපේ සාලේ, ස්තෝප්පුව, කනප්පුව, කාමරේ, තාත්තා ලන්දේසි වචන, ඉතින් පෘතුගීසි වචන, වර්තමානයේ වෙනකොට ඉංග්‍රීසි වචන එකතු වෙලා හැදිච්ච භාෂාවක් තමයි අපි අද මේ සිංහල කියලා කතා කරන්නේ. වාසනාවකට රාවණයා නැගිටින්නේ නැහැ. නැගිටිනවා කියලා විශ්වාස කළාට රාවණගේ සංස්කෘතිය තමයි යලි නැගී සිටින්නේ. එයයි පෙර ඍෂිවරු දැක්කේ රාවණගේ නැගී සිටීමක් තියෙනවායි කියලා. ශ්‍රී දේහය නෙවෙයි නැගිටින්නේ. එතුමාගේ දර්ශනය හා එතුමාගේ විද්‍යාව නැගී සිටිනවා යම් කිසි කාලයකදී කියන එක තමයි මේකෙන් පිළිබිඹු කළේ. බැරි වෙලාව භෞතිකව රාවණ නැගිට්ටොත් එහෙම අපිට එතුමාත් එක්ක කතා කරන්න එතුමාගේ භාෂාව දන්නේ අපේ මානවයේ මෑණියන් වහන්සේ හැරි ස්වාමින් වහන්සේ හැරි ගැටුව යන්න වෙනවා උන්වහන්සේට කතා කරන්න. මොකද අමිශ්‍ර යක්ෂ ගෝත්‍රික භාෂාව හෝ දේව ගෝත්‍රික භාෂාව හෝ ඒ භාෂාවල් අද වෙනකොට මල භාෂාවල් බවට පත් වෙලා අපෙන් අභාවයට ගිහිල්ලා. එතකොට මං කියන්නේ මම දැන් මේ කතා කරන සමහර හිතයි මේක මේ ධනවාදී අර්ථක්‍රමයක් ගැනම පැහැදිලි කිරීමක් කරනවා කියලා. ඒකද නිලමගේ පුතාට තමයි නිලමකාරකම හම්බෙන්නේ ඊගාවට. ඉතින් දෙයනේ ඒකින්ද තමයි මේ පළාත රැකුනේ. ඔදුමාට තේරෙනව නේද මම කියන්නේ ප්‍රේක්ෂකයන්ට තේරෙන්න ඕනේ මේක. අයිතිකාරයෙක් හිටියා මේකට. මේකට මගෙන් පස්සෙත් අයිතිකාරයෙක් ඉන්නවා. එහෙනම් මම මේ පළාත හරි විදිහට පරිස්සම් කරගන්න ඕනේ. මොකද මගේ කොල්ලට පරිස්සම් මේ රාජකාරී කරන්න ලේසි වෙන්න. එතකොට මේ මුළු පළාතම එතකොට රජතුමා යල්කන්නේ පිළිබඳව රාජ්‍යානුග්‍රහයෙන් වප්මගුල පවත්වන දිනය දැනුම් දීලා ඒක මුළු පළාත් සේතම නිලමල හරහා දැනුම් දෙනවා. එතකොට නිලමකින් මේක එන්නේ නිලමේ පළාත් රටේ රාළ ඊට පස්සේ මොහොට්ටාල වල හර ආරච්චි මාන කර්ම මේ නියෝගය එනවා. ගම රාළ නැත්තම් ආරච්චි හරහා වෙනකම් මේ නියෝගය ආවා. ආරච්චි මොකද කරන්නේ? ආරච්චි තමයි දැන් මේ නැකත රජතුමාගේ නැකත නෙවෙයි මෙතෙන්දි ගන්නෙ. ඒ පළාතට හා ඒ දේශගුණ කලාපයට ගැලපෙන විදිහට ඒකට එතෙන්ට ඉර උදා වෙන විදිහට තමයි මේ නැකත ගන්න සීහන්න ඕනේ. එතකොට ආරච්චි නිලමේ පණිවිඩයක් යවනවා නැකත්රාලට. නැකත්රාලට කියනවා දැන් යල්කන්නේ රජවාසයෙන් නියෝග දීලා තිනවා යල්කන්නේ පටන් ගන්නයි කියලා. අපි කවද්ද මේ අපේ මේ ප්‍රදේශයේ කුඹුරු හාන්නේ. එතකොට ගණිතඥයා නැකත්රාල විසින් තමයි නැකත් පත්‍රිකාව කළ කෝරාලටයි රටේ මහත්තයාටයි ආරච්චිටයි මේ තුන්දෙනාටම මේක පිළිගන්නවා මේ පළාතේ මේකයි කෙරෙන්නේ කියලා. බලන්න අසංඝ මහත්තයා එතකොට සුද්දා මම මේක මේ වටේදීම ගන්නම් මේක. අපි චාරිත්‍ර වාරිත්‍ර වලට සිරිත් විරිත් වලට වැඩ කරපු જાතිය. සුද්දා අපිට කියා දුන්නේ මොකක්ද ඒ වෙනුවට? වෙලාවට කලාවට වැඩ කරන්න. දැනුත් අපේ මිනිස්සු කියන උජාවට අපි සුද්ධ වාගේ අපි වෙලාවට වැඩ නීට් එකට වැඩ කියලා. නීට් එකට වැඩ වෙන්නේ කොහොමද මහත්තයා? සුද්දා රේල් පාර හැදුවලු නීට් එකට කොහාටද? නුවරට. ඔය සුද්දා රේල් පාර හැදුවා නම් සුද්දෝ ගේන්න එපා කම්කරුවෝ ඉංගලන්තේ. අපේ මිනිහා රේල් පාර හැදුවේ. මොකද තාමත් කතා වෙනවා සුද්දාගෙන් පස්සේ කිසිම දෙයක් අපිට කරගන්න බැරුව ගියා රේල් පාර දික් කරගන්න බැරුව ගියා. ඒක තමයි මේ කියන්නේ මේ මුලාවේ මොකටද අපේ මිනිස්සු ඉන්නේ කියන එක. රේල් පාර හදන්න පාර පෙන්නුවේ ගමේ ආරච්චිලා මෙන්න මෙතන උනේ නුවර යන පාර කිව්වේ. ඊට පස්සේ මේ පාර සුද්දෝ ඇවිල්ලා මොකද කළේ අපට?
අද අපිට මානව හිමිකම් කියන්න පටන් ගන්නවා. ඔබතුමාට ඒකට සහතිකයක් මම දෙන්නම්. ඊට පස්සේ නුවරට ගිහිල්ලා මොන නුවර ඉඳලා මේ පල්ලට මයංගනේට පාර හදනකොට අපේ මිනිස්සු පෙන්නුවේ නැහැ ජනාවාස වලින් පාර. කැලෙන් පාර පෙන්න 18 වංගුවක් දාන්න උනේ ඒකයි ඌට. ඌ මෝඩයි. හරි රේල් පාර හැදුවේ අපේ මිනිස්සු. යන්න බැරි තැන් වල උන් කල්පනා කරලා ඉන්නකොට පාලම් දාන්න කියා දුන්නේ ගමේ හරක් බැඳපු මිනිස්සු. සුද්ධෝ කියන්නේ මහා මෝඩ జాතිය. උන් කලේ න්‍යායාත්මකව උන්ට කෝච්චියක් ගෙනාවා මේ කෝච්චිය නුවරට දා ගන්න ඕනේ. එහෙනම් ඇඟබදු ගහලා අපේ මිනිස්සු ටික වැඩට ගෙන්න ගත්තා. ඡන්ද දුන්නෙත් නැහැ. ඇඟබදු ගහලා අපේ මිනිස්සු ටික වැඩට අරගෙන අපේ මිනිස්සු රේල් පාර හැදුවේ මේ නුවරට. රේල් පාර හදන්න ඉස්සෙල්ලා කරත්ත පාරවල් තිබුණා හොඳ ලොකු මහා මාර්ග තිබුණා. අද මම මේ ඔය අපේ ගමාශ්‍රිතව තියෙන නුවර කොළඹ මාර්ගය ඒ කියන්නේ ඉංග්‍රීසියේ කාලේ අපේ රජ කාලේ තිබිච්ච අදටත් වරාවල පාලම වෙනස් කළා සුද්දන්ගේ පාලම වෙනස් කළා වරාවල පාලම හැදුවා මේ දැනට අවුරුදු 8කට විතර උඩදී. ඒ වරාවල නව පාලම හදනකොට නව පාලම යටින් රජ කාලේ පාලම මතු වුණා. පාලම ගැලෙව්වේ නැහැ සංරක්ෂණය කළා. අදටත් ඉඩෝඩ කාලයට පාලමේ වතුර බැස්සාම ඒ අපේ වීරවරයන් අත්අඩංගුවට අරන් කොළඹ රැබගෙන ගිය ඒ මේ පාර අදටත් මතු වෙනවා අලුත් පාලම යටින්. මට ඒක දැක්කහම ලොකු සංවේගයක් ඇති වෙනවා. කැප්පෙටිපොළ මහනිලමලා එහෙම මේ මෙතනින් නේද මුම් මේ අරයන් නැත්නම් මේ ගල් උඩින් නේද කියලා. හරි. ඉතින් ඒ විදිහට මේ චාරිත්‍රකොට අපේ ඒ නැකත් සීට්ටුව පිළිවෙල කළා නැකත් කරාල ආරච්චිතයි පෝරාලටයි රටේ මහත්තයාටයි පිළිගන්නුවට පස්සේ ඒගොල්ලන්ගේ ආඥාවක් නිකුත් කරනවා ඒගොල්ලෝ. ලබන සඳු දින උදේ 7:41ට කුඹුරු කරවා මැනවි. කිව්වට පස්සේ ඒක චාරිත්‍රයක්. මේක වෙනස් වුණොත් ආයි කරන්න දෙයක් නැහැ. ආයි කුඹුරු කරන්න වෙලාවක් නැහැ. මොකද කරන්නේ? හැමෝම තමන්ගේ කුඹුරේ දාට කොටනවාමයි. හරි? සුද්ධ එතකොට හරි ගානට වෙලාවට වැඩි සිද්ධ වුණා. එතකොට ගානට ගෝයන් ටික ලොකු වුණා. මැස්ස බොනකොට මැස්ස මුළු පලාතෙන් පැතුරුණා. ඒකෙන්ද මැසි ගහන එක කුඹුරකට ප්‍රමාණය අඩු වුණා. හරි? එතකොට කෘමීන්ගෙන් වෙන හානිය අවම වුණා. එක කාට කරාල් ටික පැහුණා. එක කාලෙදී ඊට පස්සේ ගෝයන් කපන්නත් අහවල් නැකත කියන එක රජය නිවේදනය කරනවා රාජ නිලධාරීන් විසින්. එතකොට මේ නැකතට කැපුවේ නැත්තම් වැසියෝ දන්නවා මේක මහා නැකතක් නෙමේක. මග අරගන්න බෑ මේක. මේක මග අරනොත් අවතක් වෙන්නේ අපට. අපට අවතක් මේ කුඹුරට අවතක්. එහෙනම් අවත නැති වෙන්න වෙලාවට ගෝයන් ටික කැපුවා. වෙලාවට අස්වනු නෙළුණා. එතකොට වෙලාවට අස්වනු නෙළුන් නිසා හැමෝගෙම ගම ගෙවල් වල සහලින් ස්වයං පෝෂණයයි. අටකොට පිරුණා. කාටවත් වී නැති ගෙදරක් නැහැ. එතකොට වී නැති ගෙදරක් නැති වුණාම රාජ්‍ය භාණ්ඩාගාරයට ඕන වී ටික පහසුවෙන් ගන්න පුළුවන්කම තුමා රජතුමාට. හරි? එක්කෙනෙක් දෙන්නෙක් කුඹුරු කරලා ඔක්කොගෙම බදු ගැහුවා නම් එහෙම ගන්න බෙදිහක් නැහැ රාජ්‍ය භාණ්ඩාගාරයට. හැමෝගෙම අටකොට පිරීලා ගෝයන් ටික කැපෙනකොට එතකොට තියෙන ගමේ ආරච්චිලාට ගමරාලට ඒගොල්ලන්ගේ රාජ්‍ය අනුග්‍රහයේ තියෙන පංගුව ඒගොල්ලන් අයින් කරලා රජතුමා උදෙසා ටික කන්දට පිටත් කළා. එතකොට ගෙවලුත් සම්පෝෂිතයි මිනිස්සුත් හොඳට කාබී හදා වැඩුණු මිනිස්සු හිටියේ රාජ්‍ය භාණ්ඩාගාරයත් පෝෂත් රජතුමායි අතිරික්තය විදේශ රටවලට හරි විකුණනවා. විකුණලා ඒකෙන් අපේ රටට ඕන දේවල් ගන්නවා. මේක තමයි චාරිත්‍ර වාරිත්‍ර මත තමයි අපේ සමාජයේම පැවතුනේ. ඒ වුණාට කලට වෙලා දැන් සුද්දා දුන්නේ අපට මේ චාරිත්‍ර වාරිත්‍ර සිරිතුරෙත් කියන ටික අපට අයින් කරලා සුද්දා ඒ වෙනුවට අපට දෙනවා වෙලාවට කලාවට වැඩ කරන්න. වෙලාවට කලාවට වැඩ කරනවා කියන එකේ වගකීමක් නැහැ. වෙලාවට කලාවට වැඩ කරනවා කිව්වට අපි කියමුකෝ අපි මේක දෙකට පටන් ගන්නවා. හරි? දෙකට පටන් ගන්නවා කිව්වහම දෙකට එන්න පුළුවන් මිනිස්සු එනවා. අපි දැන් කියමු උදේ කවුරු හරි අපි කියනවා දැන් අපේ කුඹුර අපි හෙට 7 විතර වෙනකොටවත් රාලේ වැඩ පටන් ගන්න ඕනේ කුඹුරේ. වරෙල්ලා කියලා ඔක්කොටම බුලත් දෙනවා නම් බුලත් දෙනවා නැත්නම් කෝල් එකක් දීලා කියනවා දැන් නම් මේ මල්ලි මේ හෙට කොහොමද අපේ කුඹුර ටිකක් හා ගන්න තියෙනවා වරපලා එනවාද කියලා. හායි එන්නම් කියනවා.
කියලා එන්නනේ 4 පටන් ගන්නවා මල්ලි නගර පොඩි නැකතක් තියෙනවා කියලාවත් කියන්නේ 4 පටන් ගන්නවා මල්ලි කියලා කියනවා. රූම් එකේ තියලාගෙන 7:00ට එනවා ටික දෙනෙක්. 7:00ට අනේ මල්ලි පොඩි එකා ඉස්කෝලේ දාලා එන්න ගියානේ. පොඩ පරක්කු නැහැ. පොඩ ලේට් වුණා. 10:00ටත් එක්කෙනෙක් එනවා. අඩියේ නිින්ද ගියානේ හරි වැඩේ නෙවුනේ. මොකද වගකීමක් නැහැ. එතන වගවීමක් නැහැ. ඉතින් සුද්දා දීපු අපට මේකද හරි අත අපි සිරිත් විරිත් ටිකද හරි සිරිතට වැඩ කළේ. එතකොට නැකතක් දුන්නා නම් ඒ නැකතරම ඔක්කොම ලැන්න ඕනේ එතෙන්ට. ඒක තමයි පටන් ගන්න. නැත්තම් ඔක්කොටම අවතක් වෙන්නේ ඒක. රාජ්‍ය අවත. මේක අසංග මහත්තයා මම කොටස් දෙකකට බෙදනවා. එකක් උපාය මාර්ගික. එකක් සූර්යා එක වෙලාවක් ගන්න පුළුවන් එකක් රාජ්‍ය පාලනයේ උදෙසා පහසුවෙන් පැනවිය හැකි උපාය මාර්ගයක් විදිහට මේ සිරිත් සම්මත පටන් ගත්තා. උපාය මාර්ගයේ සිරිත්. අනික තමයි කුෂිකර්මාන්තයේ වායේ කටයුතු වලදී හිරු උදාවත් එක්ක එන හොඳම හෝරාව හොයාගෙන බීජයක ප්‍රෝහණ ශක්තිය වැඩි වෙන වෙලාව බලලා නැකතක්ම හරියට ග්‍රහතරු ටික සාමූහික කරගෙන බීජ ප්‍රෝහණයට සුදුසුම වෙලාව දෙන එක තමයි අනික. එතකොට රජතුමාට හදිස්සිය යුද්ධයකට යන්න ඕනේ වුණත් ඒක කරන්නේ නැකතකට සමහර මෙලෝ නැකතක් නැතුව ඇති යතෙන්දී. ඒත් රජතුමා නැකතක් නැති බව කිසි කෙනෙකුට නැකත් වල අඟවන්නේ නැහැ. උදේ 7ට පෘතුගීසි ආක්‍රමණයක් එනවා කන්දට. උදේ 7 වෙනකොට රජතුමාගේ කඩුව කිරිවලින් නහවන්න තියෙනවා. ඒවලට සේනහ සංහද්ද සේරම ටික මෙතන රැස්විය යුතුයි උදේ 7ට නැකත් චාරිත්‍රයේ තියෙන කිව්වොත් එහෙම හර රාජාපි අසිපත් අභිෂේකයේ තියෙන උදේ 7ටයි කිව්වොත් අර සේරම දෙනා එන්න ඕනේ එතනට. නැත්නම් ඒක අවතක්. ඒක රාජ්‍යයට කරපු අගෞරවයක්. Tamanට කරගත්තත් අගෞරවයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් සාමරසි මහත්මිය කිව්ව විදිහට අපේ උපතේ සිට විපත දක්වාම අපි සිරිත් විරිත් මත යැපිච්ච જાතියක්. මේ සිරිත් විරිත් ටික නැති කරපු එක තමයි සුද්ධ අපට කරපු ලොකුම හානිය. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි හා කියන මේ ජාතීන් ටික සිරිත් විරිත් ටික නැති කරලා වෙලාවට කලාවට වැඩ කරනවා කියලා අපේ මේ ඉන්න පුහු අලු සුද්දාගේ මුලටත් සුද්දා වගේ අපි වෙලාවට වැඩ කියන සංකල්පය දීලා කරගත්තු වැඩක් තියෙනවද 1948 තියා සුද්දා ඉන්න කාලෙවත් අපිට කරපු වැඩක් නෑනේ මහත්තයා. සුද්දා ඇවිල්ලා තේ ටික හිටෙව්වා. තේ ගහ ගලුවට පස්සේ ඒක ඉපලක් විතරනේ. ඒක මොකටවත් වැඩකට ගන්න බැරි එකක් නෙමෙයි. ඊට වැඩි අපේ රජ කාලේ ඉඳන් අපිට තියෙන කුරුඳු ගහ කොච්චර වටිනවද? තේ ගහ හිටෙව්වහම පස සෝදාගෙන යනවා. අද මුළු උඩරටම නාය යනවා. පොඩ්ඩක් වැස්සොත් එහෙම නායයා මේ අනතුරු අඟවන දිස්ත්‍රික්ක ටික බලන්න අසංක මහත්තයා. තනි කරම තේ හිටවු ටික අපේ නාය යනවා. ඉතින් මේ සුද්දා අපට කොල්ලා දීලා ගියේ හොඳක්ද කියන්නකෝ. අපේ කුරුඳු ගහ ගිහිල්ලා උඩරට හිටෙවුවා නම් කුරුඳු ගහෙන් හොඳ බුෂ් එකක් පඳුරක් හැදෙනවානේ. එතකොට පොළොව කාදනය වෙන්නේ නැහැ නේද දෙයියනේ. මුදුන් මුලක් සහිත ගහ මේක කපා පරම්පරා ගණනාවක් වුණත් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ලෝකේ හොඳම කුරුඳු වෙන්නේ අපේ විතරයි. තේ වලට අපට කෙන්යාවත් එක්ක තරංගයක් තියෙනවා. ඉන්දියාවත් එක්ක තරංගයක් තියෙනවා. කුරුඳු වලට අපිට කායකවත් තරංගයක් නැහැ. අතරමැදියෝ ටිකක් අපිව ගසා කරනවා මේ මෙක්සිකෝව. කුරුඳු වලින් අපිව ගසා කරනවා. ඒ සුරාකෑම රාජමැදිහත් වෙන්න ඕනේ ඒකට. හරි? නැත්තම් රජ කාලේ අපේ කුරුඳු වගාවක් මේ ව්‍යාප්ත වුණු හැටියට අපිට මේ මුං ආවේ නැත්තම් අපි බඩගින්න කියන කතාව මොන මනස්ගතයක්ද කියන්නකො. මේවා මේ අපේ කළු සුද්දෝ බෝ කරපු මේ මතවාද මේවා. ඉතින් අපි සිරිත් සම්මතයට හැදිච්ච අපේ ලෙඩක් වුණාම සිරිත් සම්මතයක් තිබුණා. දැන් ඔබතුමා බෝවන රෝග වැඩි වෙනවා. අපේ සිරිත් සම්මතය නැති නිසා වෙදා බෝවන රෝගයක් ආම දෙහිගොල්ල ටිකක් අත්තම් බලා දුම් අල්ලන එකක් තිබුණා. හරි වෛරස් විනාශ වෙන්න. ඊට පස්සේ බොහොමබත්තක් ගේසර හැල්ලුවා දැනුම් දීම සඳහා. ලෙඩා ක්වොරන්ටයින් කරලා වෙනම කාමරයක නැවැත්තුවා. අනික් මිනිස්සු දුරින් ඉඳන් ඔහුට උපස්ථාන කළා. ගමේ කාටවත් ලෙඩාව කොන් වෙන්න දුන්නේ නැහැ. ගමේ හැමදෙම තැඹිලිත්තක් හරි ගහලා කඩුල්ල ගාවින් තියලා ගියා. ඒක සිරිත් සම්මත චාරිත්‍ර විදියක්. ගම ගෙවල් වල තිබිච්ච ඒ වසංගත රෝගයක් හැදුණු ලෙඩාව ගොඩ දාගන්න මුළු ගමම එකතු වුණා. ඔහුට සහයෝගය දුන්නා. ඒක තමයි සිරිත් සම්මත චාරිත්‍රයව. ඒවා චාරිත්‍ර වෙලා තිබුණේ.
ඊට පස්සේ අපේ කොටහළු මගුලක් වුණාම ළමයෙක් කොටහළු වුණා කිව්වොත් ඒ ළමයාට ඉතා ගෞරවනීය විදිහට සැලකුවේ. ඒ ළමයා සමාජයට මුදා හැරි විදයින් පස්සේ ආරක්ෂා කරගත යුතු තැනැත්තියක් විදිහට තමයි සමාජයට පෙන්වුවේ. අද ඒක තියනවාද? ඒක ගෞරවාන්විතීත වෙලා නැකච්චාරිත්ව අනුව ළමයා නාවල කරලා ගෙට අරගෙන ඒ ගම් මන්දිරයටම පෙන්නනවා. අද ඉඳලා මේ ළමයාව මුළු ගමම මේ ළමයාව දිහා බලන්න ඕනේ. මේ ගමේ මිනිස්සු මේ ළමයාව ආරක්ෂා කරන්න ඕනේ. මේ ළමයා සංරක්ෂණය කරන්න ඕනේ කියන ආකල්පය තමයි දුන්නේ එදා. අද ඒක සම්පූර්ණ වෙනස් වෙලා. ඉතින් අපි අද සිරිත් විරිත් නැති જાතියක් බවට පත් වෙලා තමයි මේ ලොකු පරිහාන යුගයට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉදිරියට කතා කරමු අපේ තිබෙන සිරිත් විරිත් මොනවද කියලා. ඉතින් සිරිත් විරිත් යයි නගා සිටවන්න ඕනේ කාර්යය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඉදිරියට කතා කරමු. ඔව් අපේ ආධ්‍යාත්මයෙන් මේව ඈත් වෙලා අපේ ආධ්‍යාත්මය අපි හරි විදිහට හසුරුවනවද? මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. මොකද ආධ්‍යාත්මික උපදේශකවරයෙක් යෝගාචරයෙක් විදිහට අසේල ගුණරත්න මහත්මයා මේ සිරිත් විරිත් තියෙනවා ආධ්‍යාත්මය නිසියාකාරව හැඩගස්වා ගැනීමට. අපි පුංචි කාලේ අපි පාසල යන කාලේ කතා කරා මං හිතන්නේ ආධ්‍යාත්මික ගුණවගාව පිළිබඳව. කොහොමද පාසල් දරුවන් තුළ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරන්නේ කියලා. අද ඒ වචන ඇහෙන්නෙත් නැහැ. අති උතුම් යෝගාචර ජීවමාන මහරහතන්ව සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරනවා. සිරිත් විරිත් කියන මාතෘකාව අපි කතා කරනකොට මේකට ආධ්‍යාත්මික කියන භාගය භෞතික සහ ආධ්‍යාත්මික කියන දේ අතිශයම වැදගත්ම කොටස තමයි ආධ්‍යාත්මික කියන කොටස, ආත්මික කොටස. මොකද සිරිත් අපි පිළිපැදිය යුතු, විරිත් අපි ඉවත් කළ යුතු කියන කොටසකට තමයි අපි තේරුම් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් උපතේ සිට මරණය දක්වා මේ පෘථිවි ජීවි ඕනම මිනිසෙක් ඕනම රටක සංස්කෘතියක විවිධ වූ සිරිත් විරිත් තියෙනවා. දැන් අපි කතා කරන්නේ අපට උරුම වූ සහ අපේ සිරිත් විරිත් පිළිබඳව. එතෙන්දී යම් යම් යුගවල යම් යම් කාලවකවානු වල යම් යම් බලපෑම් මත අපි කියන සිරිත් විරිත් පවා විවිධ අයුරින් වෙනස්කම් වලට බඳුන් වෙලා තියෙනවා. මේක එක උදාහරණයක් විදිහට මට හම්බුණා අපේ තමරසි මහත්මියත් කතා කරා මේ සිරිත් මල්දම් පොතේ දෙවන භාගයේ තියෙනවා 6 වෙනි කවිය දෙවන කොටසේ සිරිත් මල්දම පොතේ. මේ සිරිත් මල්දම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන්ම තමයි නිකුත් කරලා තියෙන්නේ. 1800 ගණන් වල තමයි මේ 895 වර්ෂයේදී කිරිඳිවල කන්ටිදෙල එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් මැතිතුමා විසින් තමයි රචනා කළා තියෙන්නේ. ඉතින් මේකේ සිරිත් මල්දමේ දෙවෙනි කොටසේ 6 වෙනි කවිය තියෙනවා හිසකේ කැපීමද ඉන්න තැන කෙල ගැසීමද නියපොතු විකීමද අසුබ ලකුණුය සිතන් හැම සඳ. එතකොට මේකේ සිව්වැනි මුද්‍රණය 2009 ඒ පොත තමයි මට හම්බ වුණේ 2009. මේ කවිය අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පිළි අරගෙන මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා යටින් අර හිසකේ කැපීමද කියන තැන විශේෂ සලකුණක් දාලා හිසකේ කැපීම රාජනීතියට අනුව දඬුවමකි රාජදණ්ඩනයකි කියලා. ඒතොර දැන් 2009 මේක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙන්නේ. දැන් අපි දැන් මේ කාලේ පාසලකට කොණ්ඩි ටිකක් වවාගෙන ගියොත් මොකද වෙන්නේ? මම මේ කියන්නේ කොණ්ඩි වවාගෙන පාසල් යන්න නෙමෙයි. මම මේක මතු කරේ ඒ කාලෙන් කාලෙට අපි අපේ සිරිත් විරිත් පිළිබඳව අපි අධ්‍යාපනික ඒ ස්ථානවල සිටින අයවත් අපගේ දැනුගත් බුද්ධිමත් කියන ඒ පිරිසවත් මේවා නැවත නැවත සංශෝධන වලට පත් කර යුතුයි. දැන් අපිට මෙතන මේ කවිය තියලා කවුරු හරි පාසලක දරුවෙක් ප්‍රශ්න කරොත් උගත් දරුවෙක් ප්‍රශ්න කරොත් දැන් මේ සිරිත් මල්දමේ තියෙනවා අපි පිළිගන්න ඕනනේ.
එතකොට මේ පොතේම තියෙනවා එමනම් මේක නොහොඹිනා වැඩක්. කිසකේ කැපීම. එමනම් මම ඒ නොහොඹිනා වැඩේ කරන්නේ නැහැ. මං කොණ්ඩේ වවනවා. කියන ඒ තර්කය ගෙන එන්න පුළුවන්. මම කියන්නේ එතකොට මං කියන්නේ මේ වගේ අපට විවිධ ඒ යුගවලදී දැන් මේ සිරිත් මල් දමේ ගොඩාක් අපට අවවාද අනුශාසනා දෙන්නේ යටත් විජිත යුගයේදී යටත් විජිත ඒ ආණ්ඩුවට අපව මෙල්ල කරගන්න බැරි වුණු නිසා ගොඩක් එන්නේ. මොකද සූදුවටයි මද්ද්‍රව්‍ය වලටයි ඉතා ශීඝ්‍රයෙන් අබ්බැහි වුණා ඒ වකවානුවේදී. ඉන් පස්සේ තමයි ඒ අධ්‍යාපනික කමිටු විසින් එකතු වෙලා විශේෂයෙන් අපේ ගරු ස්වාමින් වහන්සේලා සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න. ඊට කලින් අපට තිබුණේ අපේ පන්සල ආශ්‍රිතව අපේ ගරු ස්වාමින් වහන්සේලා, ඒ වගේ අපේ වෛද්‍යවරු, අපේ ඒ නාක්ෂාස්ත්‍රකරුවන්, ඒ ගමේ හිටපු විද්වත් අයගේ දැන උගත් ඒ සිරිත් විරිත් කවි, ඒ වගේම විශේෂ වචන, ඒ වගේ දේවල් වලින් පූර්ණ වුණ සමාජයක් තුළ අපි සිරිත් විරිත් ඒ නාක්ෂාස්ත්‍රකරු වගේ එහෙම මේක. ඒකට අර කෙමෙන් පන්සල් අධ්‍යාපන අර අපිට තිබුණේ පන්සලෙන් ඈත් වුණේ. විහාර පන්සල මේ වලින් ඈත් වෙලා අපිව විවිධ විෂම විදියට තැන් තැන් වල විවිධ ආකාරයට අධ්‍යාපනයට අපි කොටු වුණා. කොටු කරා. මෙන්න මෙතෙන්දි තමයි ශීඝ්‍රයෙන් අපේ සිරිත් විරිත් නැති විවිධ මනෝභාවයන් හැදිච්ච පිරිසක් බවට පත් වුණේ. මෙන්න මේ පිරිසට තමයි ඒ එකල බලයලත් අධ්‍යාපනික කොටස් වල ඉන්න අයට අවශ්‍ය විදිහට මේ දේවල් ඇති කරගත්තා. ඉතින් අපි නැවත අපේ හෙළ සිරිත් විරිත් මොනවද කියන එක ඇත්තටම අපි නැවත අර මේ මෙතුමා කිව්වා වගේ ස්මතු කරලා අපි ගන්න ඕන. ඒකෙදිත් දැන් කොහොමද මේ දැන් උපතේ දැන් අපි දරුවෙක් පිළිසිඳ ගැනීමේ සිට මවකට දරුවෙක් පිළිසිඳ ගැනීමේ සිට දරුවා ඒ ලැබෙන අවධිය ලැබුණාට පස්සේ නම් තැබීම, එනතුරු මේ රංගිරි කට ගෑම, එතකොට මේ සියල්ල අකුරු කියවීම, මේ සියලු දේවල් හැම දෙයකටම ඒ සිරිත් විරිත් සමුදායක් අපිට තිබුණා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම අපේ සිරිත් විරිත් අපි යම්කිසි රවුමක් ගත්තොත් ඒකේ තිබුණ අපිට ආරක්ෂාව, ආධ්‍යාත්මිකත්වය සහ මේ ආරක්ෂාව, ආහාර, ඒ වගේ කියන්නේ ආරක්ෂාවට තිබුණා. අපේ දැන් කුඩා දරුවෙක් ඉපදෙලා සති කිහිපයකින් රතකල්කය වගේ සිරිතක් ඒක අපේ නිවාසවල අපේ දරුවා ඉපදුනා. අපේ වෙද මහත්තයා දන්නද? සති කීපයක් ගියාට පස්සේ ඒ රතකල්කය දෙනවා. ඒක හැම නිවසකම හැම මව් කෙනෙක්ම දන්නවා. 아무තුවෙන් වෙන්නේ නැහැ. නමුත් අද කාලේ ඒ දේවල් කරනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න ඕන. මොකද අද මේවා ගොඩාක් විකෘතිතාවයන් වලට ලක් වෙලා තියෙන්නේ. විවිධ විදියට වට්ටෝරු හදාගෙන තියෙනවා විවිධ කෙනා. ඒ නිසා නමුත් එකල ඒ සිරිත් විරිත් තුල නිවස ආරක්ෂක අමාත්‍යංශයක් වගේ. එතකොට මේ ඖෂධ කාර්යයක් වගේ නිවස කියන්නේ. එතකොට ඒ දරුවෙක් ලැබෙන්නේ ඉස්සෙල්ලා මොනවද කරන්න ඕන සිරිත් විරිත් දන්නෝ. දරුවා අඬනකොට අපි දන්නවා මේ බාලගිරි හදනෝ හෙට කියලා අකුරුත් කියලා තියෙන. ඒ වගේ විවිධ උපාය උපක්‍රම විවිධ අයුරින් මනෝමය වශයෙන් එක්තරා විදියකට දියුණු මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තිබුණා මේවා ඇතුලේ. එක අතකට ඊටාම දියුණු ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දුන්න මේ සිරිත් විරිත් ඇතුලේ. සිරිතක් විදියට මේක කරන්නේ. මේක ඒ වකවාන වල තේරෙන්නේ නැහැ මේක මේ බෙහෙතක් කියලා. මේක දෙන්නේ සිරිතක් විදියට. අපි සාමාන්‍ය සතේට එකපාරක් අර මේ රසම් වගේ මේවා එකක් ආහාරයට මේව කරගන්නවා තැඹුම් හොදි කියලා කියන්නේ. සිරිතක් විදියට. නමුත් ඒක ඖෂධයක්, දිව්‍ය ඖෂධයක්.
ඒ අපි ඒ තැඹුම් හොද්ද කියලා බොන එකේ විවිධ දේවල් අපේ කුළු බඩු දේවල් තමයි දාන්නේ. මහා විශාල මිලාදික යන්නේ නැහැ. මේක සිරිතක්. ඒ නිවාසවල සිරිතක් මේක. එතකොට ඒ වගේම තමයි හවස් වේගන එනකොට අපිට සිරිතක් තිබුණා ඉඟුරු කොත්තමල්ලි ටිකක් දාලා හවස් වෙනකොට ආහාර නොගත්තත් මේක අපි හවස් වෙනකොට මේ පානය කරනවා. ඒක සිරිතක් විදිහට. අන්න ඒ වගේ මේ අපේ හෙළේ සිරිත් විරිත් බොහොමයක් තිබ්බා. විශේෂයෙන් අර මම කිව්ව ආරක්ෂක සිරිත් විරිත්. දැන් දරුවෙක් අපි දන්නවා දරුවට පොඩි කාලෙදිම අපි පංචායුධයක් බඳිනවා. සිරිතක් විදිහට. ඒ වගේ විවිධ. එතකොට අපේ ඒ ආරක්ෂක දේවතාවුන්ට කැප කරනවා. දරුවෙක් ඉපදුනාම අපි යම් සිද්ධාස්ථානයකට ගිහලා කැප කරනවා. බාර කරනවා ඒ දරුවව. ඒකට විවිධ අයුරින් අපේ ආධ්‍යාත්මිකයත් එක්ක බැඳිලා තිබුණා. ඒ වගේම තමයි ඒ දරුවට නම් තබනකොට ඒ නම් තබන අකුරු පමණක් නෙමෙයි ඒ දිනවකවානු පවා අපේ ජ්‍යොතිෂයෙන් නිවැරදිව බලලා මේ දේවල් අපි කරා. ඉතින් මේ ක්‍රමය ඇත්තටම සමාජයේ යහපැවැත්ම පමණක් නොවේ සමාජයේ දියුණුවට විශාල කාර්යභාරයක් සිදු කරා. මොකද ක්‍රමයෙන් අපට උනේ විවිධ වූ යටත් විජිත ඒ කාලවල වලදී අපට මේ දේවල් අපෙන් ඇත්තටම ඉවත් කළා. අපි ඉවත් කරගත්තා නෙමෙයි. හිතාමතා කළා. හිතාමතා අපේ ඉවත් කරා. මම බොහෝ දුරට මේ ජාතියටම මෙහෙමයි අපි දැන් කියනවට වඩා මම කියන්නේ ඇත්තටම අපි මේ තරමින් හරි අපේ ජාති මේ රටේ මිනිස්සු තවම ශක්තිමත්ව තවම අපේ දේ ගැන කතා කරමින් තවම මේ දේවල් අපි රැගෙන යන්න උත්සාහ කරමින් වැඩ කටයුතු කරනවා. වෙනත් ජාතියක් වගේ හිටියා නම් මේ වෙනකොට ලෝකේ එහෙම හිටියා. නමුත් නෑ නේ රටවල් වල. නමුත් අපේ මේ ජාතියේ තියෙන එක්තරා සුවිශේෂත්වයක් එක්තරා පුණ්‍යවන්තකමක් තමයි අපිව කඩාගෙන වැටෙන ඕන මොහොතක ඉතිහාසය ගත්තොත් එහෙම අපේ රට ජාතිය මේක ඉවරයි කියලා මේක දැන් ඉතින් ඉවරයි කියලා මුළු ලෝකෙම සන්තෝෂ වෙන වෙලාවල් තිබුණානේ අතීතේ ඉඳන්ම මෑත වෙනකම්. එතකොට හැබැයි මේ මොනියම් හෝ මොහොතක අපේ ජාතිය එකතු වෙනවා. ඒ එකතු වෙන්න ආධ්‍යාත්මික බැඳීමක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික බැඳීම මොකද්ද? අපට තිබුණු සිරිත් විරිත් තරහා තමයි මේ පුණ්‍යවන්ත මිනිසයන්ගේ පුණ්‍යවන්ත භූමියේ පුණ්‍යවන්ත මිනිසයන්ගේ මේ එකතු වීම සහ ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු වෙන්න ඊටාම ඵල සම්පන්න විදියට මේ සෑම කෙනෙකුටම බලපෑම මේ සිරිත් විරිත් අපි ඉදිරියේදී මොනවද කියලා සාකච්ඡා කරමු. හොඳයි අපේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි යනවා විරාමයකට. විරාමයෙන් පසුව තවත් සැකවි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා මේ වන විට රාවණා වැඩසටහනත් එක්ක අත්වල බැඳ ගන්න ප්‍රේක්ෂකාගාරය දවසින් දවස වැඩසටහනින් වැඩසටහන වර්ධනය වෙනවා. ඒ පසුපස ඉන්න ප්‍රේක්ෂකාගාරයේ ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මේ වැඩසටහනත් එක්ක බොහොම දීර්ඝ කාලයක් තිස්සේ වැඩසටහන් 150කටත් වැඩි ප්‍රමාණයක් අපත් සමගින් අත්වල බැඳගෙන අපිට නිරන්තරයෙන්ම කතා බහ කරනවා. ඒ අයගේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල අපිට ලබා දෙනවා. ඒ අදහස් වලට මුල් තැන දෙමින් මේ වැඩසටහන් පවත්වාගෙන යන්නට අපිට ශක්තිය දෙන විශේෂයෙන්ම මේ රාත්‍රී කාලයේ ඔබ බොහෝ වෙලාවට
ඔබට පුළුවන්කම තියෙනවා යම් නිදසුනක් විදිහට අරගෙන බලන්ඩ අනෙකුත් නාලිකාවල මේ රාත්‍රී ගුවන්ගත වෙන වැඩසටහන් පිළිබඳ විකාශය වෙන වැඩසටහන් ඒවාට බොහොම ප්‍රතිචාර ලැබෙනවා මේ වැඩසටහන්ට වගේම නමුත් මුදල් ආරම්භයා එම නැත්නම් මුදල පසුපස යමින් එවැනි හුදු විනෝදාස්වාදය සොයාන වැඩසටහනක් නොකොට විශාල ආදායමක් ලබන්නට තියෙන ගුවන් කාලයක් වෙන් කරන්නේ රාවණ වැඩසටහන වෙනුවෙන් Voice of Asia මාධ්‍ය ජාලයේ විශේෂයෙන්ම මෙසියත ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මැතිතුමන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. එතුමා මේ ගුවන් කාලයේ මේ සඳහා වෙන් නොකරන්නට අපිට අපේ කම ගැන අපේ උරුමය පිළිබඳව කතා කරන්න තැනක් නැතුව යනවා. ඒ වගේම මෙවැනි වැඩසටහනක් ආරම්භ කරමින් මේ වැඩසටහන නිවැරදි දිශානතිය කරා රැගෙන යන්නට නිරන්තරයෙන්ම අප පසුපස යෝධ හෙවණැල්ලක් ශක්තියක් ලබා දෙන Voice of Asia මාධ්‍ය ජාලය වගේම සුවිත රූපවාහිනී ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරම මහත්මයා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. අදත් මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් එතුමන් අපිත් එක්ක සාකච්ඡා කරලා අපේ සිරිත් විරිත්වල තියෙන වටිනාකම අපි පුළුවන් තරම් කතා කරන්න ඕනේ කියන කාරණාව තමයි පැහැදිලි කරේ. මේ වෙනුවෙන් ඉතාම දක්ෂ මාධ්‍ය ලෝකයේ බොහොම දීර්ඝකාලීන පළපුරුද්දක් තියෙන, කලපුරුද්ද තියෙන, දැකපුරුද්ද තියෙන සජීව බාලසූරිය මහත්මයා මේ වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා මේ කටයුතු කරගෙන යනවා. සියලුම අංශ එකට ඒකරාශී කරමින් විශේෂයෙන්ම මේ සියලුම කැමරා මෙහෙවන නිලධාරී මහත්වරුන්, ශබ්ද ඒ වගේම මේ රූප එකට සංකලනය කරන මේ සියලු නිලධාරී මහත්වරුන් විශාල කැපවීමකින් උනන්දුවකින් මේ වැඩසටහන සාර්ථකත්වය කරා රැගෙන යන්නට ශක්තිය ධෛර්ය දෙනවා. සියලු දෙනාට යෝධ බල යෝධ හයිය ලැබෙන්න චිරජීවනයේ වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක වැඩසටහනේ ආරම්භක මොහොතේ සිට මේ දක්වා අපිත් එක්ක සම්බන්ධ වුණු සියලුම විද්වතුන් මහත්මීන් අපේ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලු දෙනා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි ඈත එහා කෙළවරේ ගම්මානයකට ගිහාම ඒ ගමේ සමහර වෙලාවට වැස්ස වෙලාවට කුඩයක් අරගෙන ආපු කෙනාගේ ඉඳලා මේ වැඩසටහන සාර්ථක කරගන්න හැම කෙනෙක්ම ශක්තිය දුන්නා, ධෛර්යය දුන්නා. සියලු දෙනා සිහිපත් කරමින් මා යොමු වෙනවා අපේ තාමරශ්‍රී වික්‍රමනායක නීතිඥතුමියට විශේෂයෙන්ම සිරිත් විරිත් ගැන කියද්දි මේ වැඩසටහනේ සාර්ථකත්වයට උරදුන්නු ශක්තිය දුන්නු අය ගැන කියද්දි දැන් ඔබේ ඊටාම කුඩා බිලිඳා පවා මේ මොහොතේ අම්මව හොයන්න නැතුව ඉන්න එකත් වැඩසටහනේදී මේකට කරන උදව්වක්. එහෙමනම් ඒ සිරිත් විරිත් අනුව ඒ පරම්පරා පුරුදු අනුව ඒ අය බොහොම ඉවසිල්ලෙන් දරාගෙන ඉන්න ඔය සියලු දේවල්. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් අපේ සිරිත් විරිත් හා බැඳුණු බොහෝ දේවල් ලෑස්ති කරගෙන අතේම තියාගෙන ඉන්න මොකක් හරි කියන්න. දැන් අර මම කලින් වටේදී සාකච්ඡා කරන්නේ දෛවඤ්ඤ කාමදේනු කියලා කෘතිය. ඉතින් ඒ කෘතිය ඒ කියන්නේ ගොඩක් කියවන්නේ ඒකේ තියෙන වචන එහෙම ගොඩක් ගැඹුරු වචන තමයි තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව තියෙනවා මේ ඊටමත් වටිනා කෘතියක් මුහුර්ති චින්තාමානී හැටියට තමයි මේ කෘතිය හඳුන්වලා තියෙන්නේ. මුහුර්ති චින්තාමාණික්‍ය කියලාත් මේක හඳුන්වලා තිනවා. ඩොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් රචනා කරලා තියෙන්නේ. ඉතින් ඔබ ඔය ඈපාලිත ඔබ අනිවාර්යෙන්ම පරිශීලනය කරනවා ඇති මේ මුහුර්ති චින්තාමානී කියන කෘතිය පංචාංගලිත. ඉතින් ඔබට කියවීමට හැකියාවක් තියෙනවා අපේ එදිනෙදා ජීවිතයට අදාළ සියලුම සිරිත් විරිත් සහ ඒවාට අදාළ නක්ෂත්‍රය හා සම්බන්ධ කරගෙන කාල වේලාවන් හෝරාවන් සකස් කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් කෘතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔය භෝග අපි භෝග වවන අවස්ථාවකදී පොකුරු යෝගයෙන් කොහොමද අපි භෝග වවන්නේ, ඊට පස්සේ භෝගවලත් අපිට විවිධ භෝග වර්ග තියෙනවානේ. අල වර්ග වවන්නේ කොහොමද, බීජ වර්ග වවන්නේ කොහොමද, පැල වර්ග වවන්නේ කොහොමද. අපි අහලා තිනවා අල වර්ග නම් හවස් කාලේ හිටවන්න. ඔව් ඒ ආදී ඒ කියන්නේ එක් සතිය එක දවස් බෙදලා තියෙනවා. ඒ දවස් වලට සුදුසු විදිහට අපි කොහොමද වගා කිරීම කරන්නට ඕනේ. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයේදී ලිං කැපීම අපි අර කලින් කතා කරා. ඒ ලිං කැපීමේ චාරිත්‍රය ගෙට ගෙවදිනකොට එතකොට වාස්තු විද්‍යාත්මකව අපි ගෙයක් හදන්න පටන් ගන්නකොට ඒ ආදී නොඑක් අපේ එදිනෙදා ජීවිතයට අදාළ දේවල් සිරිත් විරිත් ගැන මේ කෘතිය ඔබට සරල හැබැයි මෙහි දක්වලා තියෙන කවි වලින් තමයි මේ කෘතියේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ හැමදේම. ඉතින් අපි අර දැන් අපේ අසේල මහත්මයා කතා කරන්නේ මේ පංචායුධයක් පැලඳවීම ගැන. දැන් කොහෙන්ද මේ පංචායුධය පැලඳවීමේ ඉතිහාසය එන්නේ? දැන් අපේ හෙළයන් විදිහට අපි මේ ආයුධ පහ අපේ හෙළයන් තුල තිබුණු ආයුධ පහක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මේ පංචායුධයේ එන ආයුධ පහ. දැන් ඔබට ඡායාරූපයක් පේන ඇති. ඔබේ දරුවාටත් ඔබ පංචායුධය පළඳලා ඇති. පංචායුධයේ තියෙන ආයුධ පහ.
දැන් මේ කෘතිය සඳහන් කරලා තියෙනවා එනම් සක මුගුරුද කඟදුණු වල ආයුධ කොටා රන් පතෙහිද අමුණමන් රන් හුවේහි මනනද. දැන් මෙහි දක්වලා තියෙන විදිහට කඩුවක් තියෙන්නට ඕනේ, ඒ වගේම මුගුරක් තියෙන්න ඕනේ. අද මුගුර එහෙම නැත්නම් ওই අගදාව වගේ තියෙන එක වෙනුවට ත්‍රිශූලයක් තමයි පංචායුධයට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දුන්නක් තියෙන්නට ඕනේ, ඒ වගේම සංඛ්‍යක් තියෙන්නට ඕනේ, ඒ වගේම පාරා වලල් එහෙම නැත්නම් අර චක්‍රය හැටියට අපි හඳුන්වන ආයුධය තියෙන්න ඕනේ. ওই ආයුධ පහෙන් තමයි පංචායුධයක් මේ සමන්විත වෙන්නේ සහ ඒක රත්තරනින් හදන්න ඕනේ කියලා තමයි මේ පොතේ තියෙන්නේ සහ රන් හුයකින් පළඳන්න ඕනේ. දැන් අද අපි ගොඩක් දරුවන්ට කළු පැහැයෙන් තමයි මේ පංචායුධය පැළඳවීම සිදු කරන්නේ. නූලකින්. ඔව් මෙහි කියලා තියෙන විදිහට රන් හුයකින් රත්තරන් පාට නූලකින් තමයි මේ පංචායුධය පළඳවන්න ඕනේ කියන එක තමයි මේ කෘතියේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඇයි අපි මේ පංචායුධයක් පළඳවන්නේ කියන එක අපේ බෞද්ධ ඉතිහාසයත් එක්ක අපි ගත්තොත් ඔබ ජාතක කතා පොත් වහන්සේ පරිශීලනය කළා තියෙනවා නම් එහි 52 වෙනි ගාථා මේ ජාතක කතාව පංචායුධ කුමාරයාගේ ජාතක කතාව ඔබ අහලා ඇති. එහි දක්වලා තියෙන විදිහට මේ පංචායුධ කුමාරයා මේ ආයුධ පහ සන්නද්ධව ඉතාමත් හොඳින් දක්ෂ විදිහට ශිල්ප ශාස්ත්‍ර හදාරලා පංචායුධ කුමාරයා විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවස්ථාවක් කුමාරයාව නම් කරලා තියෙන්නේ ආයුධ පහ හොඳින්ම හසුරවන්නට හැකියාවක් ලැබුණ නිසා. ඉතින් ඔය තක්ෂිලා නුවර ඉඳලා මේ අධ්‍යාපනය හදාරලා නැවතත් බරණැසට එනකොට මේ සිලේස ලෝම කියලා යක්ෂයෙක්ව හමු වෙනවා. ඉතින් කුමාරයාට දැන් කුමාරයාව ආහාරයට ගන්න තමයි කියන්නේ යක්ෂයා උත්සාහ කරන්නේ. ඉතින් ඒ වෙලාවේ කුමාරයා තමන්ගේ පංචායුධ වලින් ඒ යක්ෂයාට පහර දෙනවා. මේ යක්ෂයාගේ ඇඟේ ඉතාමත් දරුණු විදිහට ලෝම වැවිලා තියෙනවා. අර හැම ආයුධයක්ම ගිහිල්ලා ඒක ඇලෙනවා. ඊට පස්සේ කුමාරයා මොකද කරන්නේ? මේ වම් අතින් දකුණු අතින් වම් පයින් දකුණු පයින් මේ විදිහට කුමාරයා පහර දෙන්න උත්සාහ කරත් ඒ සියලුම දේ ගිහිල්ලා අර රාක්ෂයාගේ ඇඟේ ඇලෙනවා. ඉතින් අවසානයේදී කුමාරයා තමන්ගේ ඥානායුධය පාවිච්චි කරනවා. පාවිච්චි කළ කුමාරයා කියනවා මගේ හදවතේ තියෙන වජ්‍රායුධයක්. ඔබ මාව ආහාරයට ගත්තොත් ඒ වජ්‍රායුධය ඔබේ හෘදය වස්තුවේ ඇනිලා ඔබ මරණයට පත් වෙයි කියන එක කුමාරයා කියනවා. එතකොට ඒ අවස්ථාවේදී රාක්ෂයා බිය වෙලා අවසානයේදී මේ කුමාරයා මේ රාක්ෂයාගෙන් බේරිලා එන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ පංචායුධ කුමාරයාගේ වීරත්වය පෙන්눔 කිරීම සඳහා තමයි මේ පංචායුධය කියන දෙයට පංචායුධය කියන නම යෙදිලා ඒක පාවිච්චි කරන්න අපි පෙළඹුණේ. ඊට අමතරව දැන් මේ කෘතිය සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම පංචායුධයක් පැළඳවන්නේ ඇයි? යලියක් භූපිසස් නවගහ සමග හැම දොස් නොවදින ලෙස නිදොස් සදා ගෙලලනු රණින් යුදපස්. ඒ කියන්නේ නවග්‍රහයින්ගෙන් එන්න තියෙන දෝෂ වෙන්න පුළුවන් යක්ෂ භූත පිසාච ආදී නොයෙකුත් අමනුෂ්‍ය බලවේගයන්ගෙන් වෙන්නට වෙන කියන්නේ දරුවන්ට වෙන හානි වළක්වා ගන්න තමයි අපි මේ පංචායුධය පළඳවන්න ඕනේ. ඉතින් ඊළඟට ඔබට ගැටලුවක් වෙන්නේ නැති කොයි වයසේද අපි මේ පංචායුධය පළඳවන්නේ? මාස 3කින්ද මාස 4කින්ද මාස 5කින්ද? දැන් මෙහි දක්වලා තියෙනවා උපන් දින පටනි පසදස දිනද පැමිණි දූපුත් හට කෙමෙනි මෙකල් දැනගෙන මෙමතු නියමිනි. දැන් ගොඩක් අය හිතනවා දුවලා පුතාලට විතරද පංචායුධයක් පළඳවන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ අපේ සමහරුන්ට. දැන් මේ කවියේ තියෙන විදිහට දියණිවරුන්ට සහ ඒ කියන්නේ පුතණුවන්ට කියන්නේ දෙගොල්ලන්ටම මේ පංචායුධය පළඳවන්න පුළුවන් සහ මේකේ තියෙන පස දස දිනද පැමිණි. ඒ කියන්නේ උපන් දවස් ඉඳලා දවස් 5ක් ගියාම උනත් මේක පළඳවන්න හැකියාවක් තියෙනවා. නමුත් දැන් ඇත්තටම අපි කියන්නට ඕනේ ඔබ පංචායුධයක් තෝරගනිද්දි බොහෝ වෙලාවට ඒක වටේ අර කැපෙන සුළු විදිහට දෙයක් තිබ්බොත් ඒක බබාට ඒ කියන්නේ දරුවට හානි බිරිඳට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඊටමත් මටසිල්ලට විදිහට සකසාගෙන දැන් රන් නූලකින් වගේ අපි මේක එල්ලනවා කියමුකෝ. ඒකම නැත්නම් රම් නාලයක වෙන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. ඉතින් කුඩා දරුවන් මේවා එක එක තැන්වල පටලව ගන්න පුළුවන් සමහර වෙලාවට ඇදලා. ඉතින් ඒ වගේ දේවල් ගැන ඔබ අවධානය යොමු කරන්න ඔබට හැකියාවක් තියෙනවා දරුවගේ ඇඳුමේ වුණත් මේ පංචායුධය දරුවට හානියක් නොවන විදිහට ගහලා තියෙනවා. ඉතින් දැන් ගොඩාක් අය නිකන් අපි වෙළඳ පොලෙන් පංචායුධයක් මිලදී අරගෙන ගහනවා. දරුවට නැත්තම් පළඳනවා. නමුත් මෙහි සඳහන් කළ විදිහට එහෙම පංචායුධයක් පළඳවන්න බෑ. එහි සඳහන් කළ තියෙනවා බාලගහ දුරු වෙන දපමින් පිරිත් මතුරින දින සුබ මොහොතකින් නැබට වැටෙනව ගෙලෙහි පළඳින. පිරිත් වලින් මේක හොඳට මතුරන්න ඕනේ. සහ මේ මුහූර්ත චින්තාමණිය කියන ওই රතන සූත්‍රය ආශ්‍රිතව තියෙන ගාථා පාඨ දක්වලා මෙන්න මේ ගාථා සජ්ජායනය කරලා හොඳින් පංචායුධය මතුරලා තමයි අපි දරුවගේ ගෙලට ඒක පළඳන්නට ඕනේ. නැත්තම් අපි නිකම් පංචායුධයක් අරගෙන පැලැන්දුවා කියලා ඒකේ ප්‍රතිඵලයක් අපිට නැහැ. ඒ වගේම මේ දෛවඤ්ඤ කාමදේනු උපුටා දක්වමින් මෙහි කතුවරයා වෙනම මන්ත්‍රයක් සකස් කරලා තියෙනවා මේ පංචායුධය පළඳන අවස්ථාවේදී මේ මන්ත්‍රයෙන් ජප කරලා ඒ පංචායුධය පළඳවන්න. එතකොට එයින් දරුවාට ආරක්ෂාවක් ලැබෙනවා කියන එක. ඉතින් ඊළඟට අපිට වැදගත් තවත් බිලිඳු චාරිත්‍රයක් තියෙනවා රාවණ යුගයේ ඉඳලා එනවා. හිරු දැක්වීමේ චාරිත්‍රය. දැන් ගොඩක් අය
මේක ගැන වැඩි අවබෝධයක් නැහැ. හිරු දැක්වීම හෙවත් දොරට වැඩීමේ චාරිත්‍රය හැටියට තමයි මේ මුහුර්ති චින්තාමානි කෘතියෙහි මේක සඳහන් කරලා තියෙන්නේ. මම කවියම කිව්වොත් සදා මිදුල මැද මණ්ඩපයක් සොඳට විදාණය විලස එහි වී රැසක් කොට තබා ඊට පස්සේ බෙදා අට මගල අට කොනට ඒ පිට යොදා නූල් ගෙතු දියපිරු පිරි කලස් අට. මේ විදිහට තමයි මේ හිරු දැක්වීමට දරුවාගේ හිරු දැක්වීම සඳහා පසුබිම සකස් කරගන්නේ. මේක මාස 3කින් කරන්න ඕනේ කියලා තමයි මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. එදාට අපි ඥාතීන්ටත් ආරාධනා කරනවා මේ දරුවාගේ දොරට වැඩීම සහ මේ හිරු දැකීම. මේ හිරු කියන එක අපේ රාවණ වංශිකයන්ගේ සූර්ය මුල් කරගෙන ඇති වුණු සූර්ය වංශිකයන්ගේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් විදිහට තමයි මේ සූර්ය වන්දනය අපිට දකින්නට හැකියාවක් තියෙන. ඒතර හිරු දැක්වීමේ චාරිත්‍ර මේ සිරිතත් ඒ විදිහට එන දෙයක්. දැන් මේකේ කියලා තියෙන විදිහට අපි මණ්ඩපයක් මිදුල මැද්ද සකස් කර ගන්න ඕනේ. විදාණය විලස එහි වී රැසක් කොට. ඒක ඔබට දැන් ඡායාරූප පේනවා ඇති. ඒක වී වලින් අපි ආවරණය කරගන්න. ඇයි මේ වී වලින් ආවරණය කරගන්නේ? ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් තමයි වී. ස්වභාවික. සහ දැන් මේ දෛවඤ්ඤ කාමදේනු පොතේ දක්වලා තිනවා මේ හිරු දැක්වීම නැහොත් දොරට වැඩීමේ චාරිත්‍රය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ ආයුෂ, තේජස සහ කීර්තිය වැඩි කිරීම. ඒක තමයි මේ සිරිතේ අරමුණ හැටියට දෛවඤ්ඤ කාමදේනුවේ දක්වලා තියෙන්නේ. දැන් වී ගොඩකින් ඒක වහලා ඊට පස්සේ කියනවා බෙදා අට මගල අට කොනට ඒ පිට. අට මගල යන්ත්‍රයක් ඒකේ අඳින්න ඕනේ. මොකක්ද මේ අට මගලය? දැන් ගොඩාක් අය මේ වචනේ දැන් අපේ වෛද්‍ය ආචාර්යතුමන් මේ භාෂාව ගැන කතා කරා. ඉතාමත් වැදගත් අදහස් දැක්වීමක් කරා මේ භාෂාව අපි කොහොමද පරිශීලනය කරන්නේ කියලා. එතකොට මේ අට මගලයක් මොන අට මගලයක්ද කියලානේ අපි මේ කියන්නේ. නමුත් ඇත්තටම අපි අට මගලය හැටියට මේ කෘතිය සඳහන් වෙන මේ අට මගලය කියන්නේ අෂ්ට මංගල වස්තුන්. හින්දු සාහිත්‍ය, ජෛන සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය වෙන වෙනම අෂ්ට මංගල වස්තුන් හඳුනගෙන තියෙනවා. එතකොට අපේ හෙළයන්ට ආවේනික වෙච්ච අෂ්ට මංගල වස්තුන් මොනවද? දැන් මේ කියන හිරු දැක්වීමේ චාරිත්‍රයේදී අෂ්ට මංගල යන්ත්‍රය සකස් කරන්න ඒක අඳින්න පුළුවන් නම් ඔබට නැත්නම් ඔබට රූප උනත් හොයාගන්න පුළුවන්. මම අද ගෙනාවා මේ අෂ්ට මංගල වස්තුන් ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. දැන් මේක අපි වැලූ බැලමට ස්වස්තිකය හැටියට අපි හඳුන්වන්නේ. මේක ඒ කියන්නේ ස්වස්තිකයක්ම නෙමේ ස්වස්තික කිහිපයක එකතුවක් විදිහට අපිට දකින්නන්න පුළුවන්. මේක අපි හඳුන්වන්නේ සිරිවැස, ශ්‍රී වත්සේ, එහෙම නැත්නම් endless knot. මේක දැන් ටිබෙට් වල වෙන්න පුළුවන්, නේපාලයේ වෙන්න පුළුවන්, අපේ ලංකාවේ වෙන්න පුළුවන්. අෂ්ටමංගල වස්තුන් අතර මේ ශ්‍රී වත්සය ඉතාමත් වැදගත් සංකේතයක් විදිහට අපිට හඳුන්වන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපිට එනවා මෙන්න මේක අපි අර වික්ටරි ෆ්ලෑග් කියලා ගොඩාක් අය හඳුන්වන්නේ. නමුත් අපේ හෙළයන් මේක හඳුන්වන නම තමයි ධ්වජය. නැත්නම් කොඩියක්, ධ්වජය කියන අෂ්ටමංගල ලකුණ. ඊළඟට අපිට වැදගත් වෙනවා මෙන්න මේක. මේ ලකුණ අපි හඳුන්වන්නේ මේ ඡත්‍ර රත්නය. ඡත්‍ර රත්නය කියන්නේ ඡත්‍රය. ඔබ අහලා ඇති ඡත්‍රය කියන්නේ අපි ඕනෑම අවස්ථාවක ආගමික උත්සවයක් වෙන්න පුළුවන්, රාජ්‍ය උත්සවයක් වෙන්න පුළුවන්. අපිට මේ ඡත්‍රය කියන එක අපි ඉහළින්ම ඉදිරියට අරගෙන ආපු දෙයක්. එතකොට ඡත්‍රය කියන එක අපේ අනිත් අෂ්ටමංගල වස්තුවක් හැටියට මේ අටමංගලෙන් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙනවා පද්මය, නෙළුම් මල නැත්නම් පද්මය අනිත් අෂ්ටමංගල ලකුණු වලින් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මම මේ විස්තර කරන්නේ අටමංගලය. ඔබගේ නැහුවොත් මොනවද මේ අෂ්ටමංගල වස්තු කියන එක. ඊළඟ ලකුණ තමයි මින් යුගලය. එහෙම නැත්නම් අපි ගෞර මත්ස්‍ය හැටියටත් හඳුන්වනවා. මින් යුගලය හැටියට තමයි අපි හඳුන්වන්නේ ඊළඟ වැදගත් අෂ්ටමංගල වස්තුව. ඉන් පස්සේ පූර්ණ ගටය අපි පුන් කලස කියලත් මේක අපිට දැක්කම ගන්න පුළුවන්. පූර්ණ ගටය හැටියට තමයි අපි හඳුන්වන්නේ අනිත් අෂ්ටමංගල වස්තු. දැන් මේ අටමංගලයට අයිති මංගල වස්තු 8 ගැන තමයි මම කියන්නේ. සහ අවසානයේ මේ ඊට පස්සේ එනවා අපිට සංකය. ජය සංකය අපේ සුබ දේවල් හැම එකදීම අපි භාවිතා කරන්නේ ජය සංකය. එතකොට අනිත් අටමංගලෙන් එන එකක් විදිහට අපිට ජය සංකය හඳුන්වන්න පුළුවන්. සහ අවසාන වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් මේ ධර්ම චක්‍රය. ඉතින් මේක මෙන්න මේ වස්තුන් අට තමයි අපි අටමගලය හැටියට හඳුන්වන්නේ. ඔබේ දරුවන්ට කියලා දෙන අටමගලය කියන එක මේ විහිළුවට ගන්න උපහාසයට ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේක අපි අෂ්ටමංගල වස්තුන් වලට තමයි අපි අටමගලය කියන්නේ කියලා. ඔබ අනුරාධපුරේ ගියොත් විශේෂයෙන් ওই පුරාවස්තු එහෙම බලන්න ඔබ යන්න අබේගිරි කෞතුකාගාරයට. ඔබට දැන් ඡායාරූපයක් පේනවා ඇති. අබේගිරි කෞතුකාගාරයේ වෙනමම මේ අෂ්ටමංගල ලකුණු ඇතුළත් කරපු වෙනමම පොඩි ඒ කියන්නේ පුරාවස්තුන් තියෙන අෂ්ටමංගල ලකුණු හදපු
දැන් ඔබට ඒක රූප සටහනක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තන්තිරිමලයේ කෞතුකාගාරයට ගියොත් තන්තිරිමලයේ කෞතුකාගාරයේත් ඔබට මේ අෂ්ට මංගල ලකුණු ඇතුළත් වෙච්ච කැටයමක් දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ මේ මම අර කලින් කියපු හිරු දැක්වීමේ චාරිත්‍රය කරනවා නම් ඔබ අටමගලයක් ලෑස්ති කරගන්න අවශ්‍ය වෙනවා සහ නූල් වලින් වට කරපු කල 8ක් ඔබ තියන්නට ඕනේ. පුදමින් මල් පහන් ගඳ දුම් ඒ අට කොනේ සදමින් නව ගහන් පුද පඳුරු සුබතිනේ එළමින් නොයෙන් පත් වැදගෙන වී මුදුනේ බදිමින් තොරන් සිව් දොරවලු මලින් ඒ කියන්නේ මලින් කියන්නේ නවග්‍රහයින් වෙනුවෙන් වෙනමම පූජාවන් 8ක් එහෙම නැත්නම් පහන් මේ 9ක් පත්තු කරන්න පුළුවන්. ඉන්පස්සේ සිව් දිගට කුඩා තොරන් 4ක් වගේ බැඳලා අවසානයේ අර වීගොඩ මුදුනින් නෙළුම් පත්‍ර තියලා ඒ කුඩ අපි දරුවව තියනවා. දරුවව තියලා දරුවගේ පියා විසින් මොකක්ද කියන්නේ? සෙත්සිරි පසතුරින් කුමරුන් වඩාගෙන පත්මැද නොයෙන් මඩලෙහි මැද හොවවමින පමත් කර පිරිත් මතුරු දපමින් සොබන දක්වනු හිරු එදා කුමරුට මේ විදියන. ඒ කියන්නේ පියා විසින් දරුවාට හිරු දැක්වීම සූර්යාව දැක්වීම කරනවා. දැන් මේ දෛවඤ්ඤ කාමදේනුවේ දක්වලා තියෙන විදිහට මේ සූර්යාගේ තියෙන වටිනාකම ගැන දරුවාට පියා එතනදී කියන්නට ඕනේ. සහ අවසානයේදී දැන් මේකට දොරට වැඩිමක් නිසා මේකට ඥාතීන් පැමිණෙනවා. ඔවුන්ට බත් බුලත් දීලා සංග්‍රහ කරන්න ඕනේ. සාමාන්‍ය දරුවා ඉපදිලා මාස 3කින් තමයි මේ දේ කරන්නේ. ඉතින් මේ චාරිත්‍රය ඔබ කරනවා නම් අපේ සූර්ය ශක්තිය විදහා දක්වන එක් අවස්ථාවක් හෙළයන්ට මාවේනික වෙච්ච ගොඩාක් දෙනෙක් මේ චාරිත්‍රය හිරු දැක්වීමේ චාරිත්‍රය ගැන දන්නේ නැහැ. ඔබ මුහූර්ත චින්තාමානී කියන කෘතිය පරිශීලනය කළොතින් ඔබට ඒක කරන්නට පුළුවන්. ඔබේ දරුවාගේ තේජස කීර්ති ආයුෂ වර්ධනය කරන අතීතයේ ඉඳලම ආපු චාරිත්‍රයක් නිසා තමයි මේ කෘතිය ඒක දෛවඤ්ඤ කාමදේනුවෙත් ඒක ඒ විදිහටම ඇතුල් කරලා තියෙන්නේ. සහ මේ දේ කරනකොට අනිවාර්යෙන් පිරිත් සජ්ජායන කරන්න ඕනේ ආශිර්වාදයක් විදිහට දරුවට. ස්වාමින් වහන්සේ නමක් වැඩමවලා හෝ පිරිත් සජ්ජායනයක් කරන්න පුළුවන්. ඉතින් එතනදී ඔය මේ සුබ සිත් පිරිත් වගේම සූර පිරිත කියනවා නම් වඩාත් ඒ කියන්නේ ඒකත් හොඳයි. මොකද මේ සූර දිව්‍ය රාජ්‍යය මුල් කරගෙන තමයි මේ චාරිත්‍රය අපි කරන නිසා. ඉතින් ඒ වගේම වෙනම සූර්යයා වෙනුවෙන් අපිට කියන්න පුළුවන් මන්ත්‍ර වෙනමම තියෙනවා. ඉතින් මේ දේවල් අපේ අතීතයේ පටන් අපි හෙළයන් විසින් සිදු කරපු චාරිත්‍ර හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි දරුවන්ගේ චාරිත්‍ර ගත්තොත් කන් විදීමේ චාරිත්‍රයක්. දැන් මෙහි සඳහන් කරලා තියෙන විදිහට සුදුසු නැකතක් බලන්න නැතුව දරුවෙගේ කන විද්දොත් ඒක විශේෂයෙන්ම දරුවාගේ ආබාධ විවිධ ආබාධ අනාගතේ එන්න හේතු වෙනවා සහ ධනහානියට හේතු වෙනවා කියලා මේ පැරණි පොත්පත්වල කියලා තියෙනවා. සහ ගැහැණු දරුවෙක්ගේ නම් ඉස්සෙල්ලම වම් කනත් පිරිමි දරුවෙක්ගේ නම් දකුණු කනත් විදින්න ඕනේ. ඒ වගේ විවිධ දේවල් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ හිස කෙස් අර අපි කියන වගේ දැන් අපේ අසෙල මේ මහතාත් කිව්වා අර හිස කෙස් කැපීම. දැන් ඒ ගැනත් මෙහි සඳහන් කරලා තිනවා. ආවට ගියාට අපිට හිස කෙස් කපන වුණත් එහෙම කපන්න බෑ. 100ක් ආයුෂ තියෙන එක්කෙනෙක්ට වැරදි වෙලාවක ඒ කියන්නේ හිස කෙස් කැපුවොත් ඒ ආයුෂ අඩු වෙන්න පුළුවන් කියලා මේ කෘති දෙකේම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම හිස කෙස් කපනකොට ඒ කියන්නේ මුලින් මේ කාලේ නම් දරුවන්ට ඔය විලඳ දෑසමන් ඒ වගේ මල් වර්ග ජලයට මිශ්‍ර කරලා සංකේයකින් මුහුණ ඒ කියන්නේ කොණ්ඩේ හොඳට හොදලා තෙල් වල සහ මුහුණේ නළලට වැටෙන්න ඉන්පස්සේ තමයි මේ ඊටමත් සුබ මොහොතකින් මේ හිස කෙස් කැපීම සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයක් තියෙනවා අද සමාජයෙන් අපේ ගිලිහිලා තියෙන. ඉතින් මේ චාරිත්‍ර වල ඇත්තටම අතීතේ ඉඳලා මේව පැවතගෙන එන්න මේවා තුල යම් වටිනාකමක් තියෙන නිසා ඒ වගේම තමයි මං හිතන්නේ විවාහ චාරිත්‍ර ගැනත් අපි කතා කළ යුතු වෙනවා. දැන් ওই විවාහ චාරිත්‍ර වල අතීතයේ අපිට දිව යනවා මහා සම්මත මනුගේ සහ ඔහුගේ භාර්යාව වන බිසව වන මණික්පාලි බිසව අතර ඇති වුණු ඒ විවාහ මංගල්‍යය සහ ඉන්පස්සේ අපි ගත්තොත් රාවණ රජතුමා සහ මන්දෝදරි අතර ඇති වුණු විවාහ චාරිත්‍ර මේ විවාහ පෝරුව ඇති කිරීම සම්බන්ධයෙන් දැන් නම් ගොඩාක් වෙලාවට අපි පෝරු 6 කිරීමක් එක තැන් වලින් අපි මිලදී ගන්නවා. නමුත් අතීතේ නම් ඒක නැකත් බලලා තමයි මේ මංගල පෝරු මණ්ඩපය හැදුවේ. සහ ඒ පෝරුවේ ඒ යුවල විතරයි යුවලටම විතරක් වෙන් වෙච්ච එකක්. ඒ පෝරුවට කිරි ගසක කොටසක් ඇතුළත් කරා. ඒ කියන්නේ අනාගතේ ඒ කියන්නේ දරුපත්තක් වෙන්න ඒක ගොඩක් හොඳ ආශිර්වාදයක් කියලා මිනිස්සු අතර විශ්වාසයක් තිබුණු නිසා ගොක්කොළ වලින් ඒක අලංකාර කරලා තිබුණා. ඉතින් අද ගොඩක් වෙලාවට අපිට මංගල චාරිත්‍රවල දුනොත් අර අතීතයේ තිබුණු දේවල් ගොඩක් දැක ගන්න හැකියාවක් නැහැ. දැන් ඔය ඉස්සර නම් මේ මනාලියව බලන්න මනාලය ගෙදරට යනකොට මනාලයට දෙන මගුල් පරක්කුව කියලා දෙයක්. ඒ මගුල් පරක්කුව කියන ක්‍රීඩාව ප්‍රහෙලිකාවක් වගේ එකක්. ඒක මනාලිය බලන්න එනකම් ඔබට දැන් මේ මගුල් පරක්කුවේ ඡායාරූපයකුත් පේනවා ඇති. මේ මනමාලිය බලන්න එනකම් මනමාලයට මේ මගුල් පරක්කුව කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් විවාහ උත්සවයක ගත්තොත් මනාලියගේ පාර්ශවයෙන් මනාලිය බලන්න එන අවස්ථාවේදී බුලත් හුරුල්ලක් අරගෙන එනවා.
මනාලෑග පැත්තෙන් ආවේ කොපමණ සංඛ්‍යාවක්ද කියන එකට හරියන විදිහට තමයි මේ බුලත් කොළ සංඛ්‍යාව තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ දැන් අපේ විවාහය ගත්තත් විවාහ චාරිත්‍ර තුලත් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අද අපි උත්සවශ්‍රීයෙන් ඒවා කිරීමට අවධානය යොමු කරන වඩා ඒවට තියෙන හරය අවබෝධ කරගන්නේ නැතුව. අදටත් හරිනම් මනමාල පාර්ශවයෙන් යන කණ්ඩායම මනමාලියගේ නිවසට ඇතුල් වෙනකොට මේ බුලත් ප්‍රමාණය දෙන්න ඕනේ යන කණ්ඩායමේ ප්‍රමාණය කියන එහෙම දෙයක් අද වෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේම අර දැරියක් මල්වර වීම ගැන කතා කරා. ඒත් විශේෂයෙන්ම කාන්තාවක් ජීව විද්‍යාත්මකව Tamanගේ එක් අවධියක් පසු කිරීමක් තමයි ඒක සිද්ධ කරන්නේ. ඒ සමාජයේ ගෞරවනීයත්වයට පත් වෙන. නමුත් අද බොහෝ දුරට ඒ චාරිත්‍රය වාණිජකරණය වීමකට ලක් වෙලා කියලා අපට කියන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපේ අවමංගල චාරිත්‍ර ගත්තොත් දැන් අතීතයේ ගොඩක් වෙලාවට මේ ඔය අවමගුලකට ගියාම වෙස්සන්තර ජාතකය, සතිපට්ඨාන සූත්‍ර ඕවා තමයි මිනිස්සු කිව්වේ. ඉතින් දැන් අද අපිට ඒ වගේ දේවල් දැක ගන්න හැකියාවක් නැහැ. දැන් කටින පින්කමක් ගත්තොත් කටින චීවිරය වැඩම කිරීම, ඊට පස්සේ ඒක සිවුරු පඳු පෙවීම, ඒ කියන්නේ ඒ හැම දෙයකටම අදාළ වෙච්ච වෙන වෙනම චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. ඉතින් ගොඩාක් වෙලාවට අද කාලේදී මේ චාරිත්‍ර වලින් මිනිස්සු දුරස් වීම තමයි වෙන්නේ. සහ මම කියන්න ඕනේ දැන් අපේ ජාතික වැදගත්කමක් තියෙන උත්සව තියෙනවානේ. අපේ අලුත් අවුරුදු උත්සවය වෙන්න පුළුවන්, වෙසක් උත්සවය වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල දීර්ඝ නිවාඩුවක් හම්බුනහම ගොඩාක් කට්ටිය විනෝද චාරිකාය. චාරිත්‍ර කරන්න කවුරුත් ඔව් චාරිත්‍ර කරන්න කියන දරුවන්ට මේ දේවල් හුරු පුරුදු කරන්න ඒ වගේ දේවල් කරන්න උන්ට වෙලා දෙමව්පියෝ හුරු වෙලා නැහැ. ගොඩක් ගෙවල් අවුරුද්දට වහලා දානවා. ඔව් අවුරුද්දටත් වහලා වෙසක් දවසටත් වහලා. දීර්ඝ නිවාඩුවක් කිව්වොත් පොසොන් දවසටත් එහෙම තමයි. ඉතින් අර ඒ කියන්නේ මං කියන්නේ අපේ සිංහල අය තමයි ගොඩක් ඒ දේවට නැඹුරු වෙලා ඉන්නේ. නමුත් අනිත් ජාතිකයන් ඔවුන්ගේ වැදගත් හැම දිනයක්ම තරුවන් සමග එකට එකතු වෙලා දැන් තයි පොංගල උත්සවය වෙන්න පුළුවන්. ඔවුන් ඉතාමත් හොඳින් මේ චාරිත්‍ර සමරනවා. දැන් මේ සතියත් එහෙමයි. හෙට පොය ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා දීර්ඝ සතියන්තේ නිසා සංචරණය කොච්චර සීමා කරන්න තිබ්බත් මිනිස්සු එළියේ. ඔව්. ඉතින් ඒක ඇත්තටම අර ඒ වගේ ජාතික වැදගත්කමක් තියෙන අවස්ථාවල ඒ වගේ උත්සව ඔබ දරුවත් සමග සමරනකොට ඒ චාරිත්‍රවල හරයට මුල් තැන දීලා ඒ දේවල් කරනවා නම් ඉතාමත් හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් අපි වැඩසටහන ඉදිරියට තවදුරටත් සාකච්ඡා කරමු. දැන් අපේ කස්තුරිආරච්චි වෙද මහත්මයාටත් බොහෝ දේවල් තියෙනවා මේ සිරිත් විරිත් හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුණු අපි කරපු හුඟක් දේවල් මේ පොඩි දේවල් සමහර වෙලාවට අපි ඒක ඖෂධයක් කියලා හිතාගෙන නෙවෙයි. හැබැයි සිරිතක් විදිහට ගත්ත දේවල් තියෙනවනේ. ඒ සියල්ල අපි අතින් අමතක වෙලා තියෙනවා. ඒවා මතක් කරලා දුන්නොත් විශාල පිරිසක් ඉන්නවා. ඇත්තටම අපි කිව්වට මේවා කරන්නේ නැහැ කියලා කරන්න පුළුවන් කරන්න උවමනාව තියෙන උනන්දුව තියෙන මේ වැඩසටහනින් පස්සේ ඒවා කරන්න මොන හරි බාධාවක් තිබොත් නැවත දුරකථන නැමතුමක් දීලා හරි අහන්න වෙද මහත්තයා. එහෙම විශාල පිරිසක් ඉන්නවා. අපි සූර්ය වංශිකව විදිහට සූර්යයත් එක්ක කාර්යය පටන් අරගෙන සූර්යයත් එක්ක දිනේ කාර්යය අවසන් කරන්න පුරුදු වෙච්ච ජාතියක්. අපේ හැම වෙලාවකම හැම වැසියෙක්ම පුරුදුලා හිටියේ හිරු උදාවත් එක්ක රාජකාරි පටන් ගන්න හා හිරු අවරට යාමත් එක්ක රාජකාරි නිමා කරන්න. මේකදී අපි සියුම් දේවල් හිර උදාව සංකම දැන ගැනීම සඳහා පාවිච්චි කළා. දැන් අපට දැනෙන දෙයට වැඩි ඉහා දැනෙන සතුන් ඉන්නවා. විශේෂයෙන් අපේ හෙළයා හෙළ ගෙවල් වල සිංහල ගෙවල් වල අනිවාර්යයෙන්ම කුකුලෙක් දෙන්නෙක් ගොඩක් වෙලාවට හිටියා. මේක එකක් බිත්තර පරිභෝජනය කරන්න පුළුවන්. අනික් එක තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍රවලත් මේ කුකුලා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි උදෑසනම බ්‍රහ්ම මුහුර්තය පෙන්වන්නේ මේ කුකුලා. මිනිසුන් අවදි වීමට පුරුදු වෙලා හිටියේ කුකුලාගේ ඇඬලීමත් එක්ක තමයි හෙළයෝ සිංහලයෝ නැකිත්තේ. එතකොට පාන්දර 4යි දැන් තියෙන උරලොස් වෙලාවෙන් ගත්තොත් 4:05 වෙනකොට හැම ගම ගෙදරකම මිනිස්සු අවදි වෙලා හිටියේ. අවදි වෙලා එතන ඉඳන් ඔවුන්ගේ කාර්යය කිරීමට පෙළඹිලා හිටියේ. ඊට පස්සේ දෙවෙනි අදියර තමයි ඇටි කුකුලා බුක් ගන්න වෙලාව. ඇටි කුකුලා බුක් ගන්න වෙලාව. ඇටි කුකුලා කෑ ගන්න බුක් ගාලා උදේට උ කෑ ගහනවා. ඒ ඌට හිරුවෙලිය දකින්න දැනෙන වෙලාව. සූර්ය උදා ඌට දැනෙන වෙලාව. ඉස්ලාම දැනුනේ කුකුලට.
කුකුල අඬනකොටම අපේ ගම්ගෙවල් වැඩ පටන් ගත්තා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම එද මහත්මයා පොඩි බාධා කිරීමක් දැන් කුකුලෙක්ව ගෙනල්ලා හොරෙන් කවුරු හරි මොකක් හරි ආධිකර්මයක් කරොත් එහෙම තියාගන්න බෑ. පහුවදා එළි වෙනකොට කෑ ගහනවා. කෑ ගහනවා. අනිවාර්යෙන්ම කෑ ගහනවා. ඒ කියන්නේ ඌට ඒ සූර්ය උදාව තේරෙනවා. අපිට දැනෙන්න ඉස්සෙල්ලා සූර්ය කිරණ යාට දැනෙනවා. දැන් සූර්යා මේ වෙලාවට උදා වෙන්න පටන් ගත්තයි කියලා. ඊට පස්සේ ඇටි කුකුලට දැනෙනවා. ඇටි කුකුලා බුක් ගන්න වෙලාවට ගමන් පිටත් වෙන්න. නැත්තම් ඇටි කුකුලා බුක් ගන්න වෙලාවට කාර්යයන් ආරම්භ කරන්න චාරිත්‍රාක් විදිහට තියාගෙන හිටියා. බොහෝ වෙලාවට දාන જાති හිටෙව්වයි වෙලාවට. හවස යාමේදී නැතුව උදේ කාලේ දාන හිටවන්න එහෙම තමන්ගේ ගොවිපොළ වලට කොරටුවට ගියා ඒ වෙලාවට. ඊගාට වඳුර කෑ ගහන වෙලාව. වඳුරන්ටත් තේරෙනවා මේක. වඳුර කෑ ගහන වෙලාවට තමයි ඇටි හිටවන්න කියලා කිව්වේ. ඒක චාරිත්‍රාක් අපි. අපිට සුගෝ ඇට ටික ලං කරගන්න බ්‍රහ්ම මූර්තියෙන් අවදි වෙලා ගිහිල්ලා කුඹුරට පාන්දර 6 වෙනි ඉස්සෙල්ලා මේ කියන්නේ. ඊට පායන් ඉස්සෙල්ලා ඊට අරුණලු වෙනකොට මේ කියන්නේ. ඉස්සර අපි කියන්නේ මේ කොස් නැටි පේන්න කලින් අපි ආවේ කියලා. ඊට පස්සේ මේ ඒ වෙලාවට තමයි ගිහිල්ලා මේ කුඹුරේ අපි මේ ඇට ටික හිටවන්නේ. ඊට පස්සේ කොස් නැටි පේන පාන්දර. ඔන්න අපට සූර්ය උදව පේන වෙලාව. පරිසරේ අපේ මේ ඇස්තොලට අපේ මේ පේන අවකාශය දෙන වෙලාව. අනික මිනිස්සුන්ට පේන සතුන්ට පේන දීප්තයි එතකොට. හරි? අපට පේන වෙලාව තමයි කොස් නැටි පේන පාන්දර. කොස් ගෙඩි වල නැට්ට බලලා හොඳට පේනවා ඒ වෙලාවට. යන්තම් පේනවා. හරි කහ පාට ගතියත් එක්ක ගහේ තියෙන අඳුරු ස්වභාවයට අර කොළ පාට ගතිය හරි ඉක්මනට පේනවා. කහයි කොළයි සංයෝග වුණාම ඒ දෙක වර්ණ දෙක පේනවා වැඩි ඒක. එතකොට කොස් නැටි පේන පාන්දර තමයි ඒක කරලා ඉවරලා ගෙදර එන්නේ මිනිස්සු. ගමන් බිමන් යන්න පටන් ගන්නවා. පාන්දරෙම ගියොත් වෙන කුකුල අතේ අරින්න ආවේ කියලා. ඒ වගේ අපේ සිරිත් සම්මත චාරිත්‍ර තිබුණා. ඊට පස්සේ ගෘහණියක් උදෑසන ආහාරය පිළියෙල කිරීම. උදෑසන ආහාරය තමයි ගම ගෙදරක සිංහල ගෙදරක තිබුණු හොඳම ආහාර වේල. උදේට තමයි හොඳටම කන්නේ මොකද හේනට මොන හරි යන ගමන් කන එකක් නෙවෙයි තිබුණේ. ඒක අද අපි වෙනස් කරගෙන තියෙන්නේ. අපේ චාරිත්‍ර විදිහක් තමයි උදෑසන ආහාරය තමයි ගෘහණියක් කුකුල අඬන වෙලාවට නැගිට්ටට පස්සේ ගෘහණියකට කරන්න තියෙන කාර්යය තමයි ආහාර පිළියෙල කිරීම. එතකොට එතුමිය බොහොම වෙලා අරගෙන හොඳ ආහාරයක් පිළිවෙල කරන උදේට බර ආහාරයක්. මොකටද පුරුෂයන්ට ජවයෙන් හා බලයෙන් හා ශක්තියෙන් යුක්තව තමන්ගේ රාජකාරියට පිටත් වීමට හා දවල් ආහාරය ලැබෙන තුරු ඒ ශක්ති ප්‍රමාණය අවශ්‍යයි ජවයෙන් වැඩ කරන්න නම් බර ආහාරයක් උදේට දෙන්න ඕන. ඒ වුණාට මේ දවස්වල අපි දකිනවා ඉතින් පාරේ කඩවල් ගාව රණ්ඩුත් වෙන වාහන නවත්ත ගන්න බැරුව උදේට මොනවාර රයි යන. ඒක තමයි අපි රෙඩ වෙන්න තියෙන ප්‍රධානම හේතුව. මොකද පැය 12ක් කුසගින්නේ රාත්‍රී ආහාරයෙන් පස්සේ පැය 12ක් ඇතුළත අපේ ආහාර ටික දිරවා නිමා කොට තවත් ආහාරයක් පිළිගැනීම සඳහා ආමාශය සූදානම් වෙලා සිටින වෙලාව මේ උදෑසන. එතකොට අපිට ඒ වෙලාවදී තමයි බර ආහාරයක් දාගන්න පුළුවන් ඇඟට ශක්ති ජනක ආහාරයක් දාන්න පුළුවන්. තව දෙයක් පුරුදු වෙලා ඉන්න ඕනේද අපි දැන් නැගිට ගමන් මේ කිරි එකක් පොන්න කියලා ඒවා පොඩ්ඩක් පැහැදිලි කරන් යමු. නැගිට ගමන් කිස් බඩට කිරි ටිකක් බොන්න. හරි. ඒක එහෙම නෙවෙයි තිබුණේ. අපේ ගෘහණියෝ උදේම හැදුවේ කොල කැඳ කෝප්පයන්නේ. උදේ ආහාරය නැගිට ගමන්ම දැන් අපි කොල කැඳ බීමේ සංස්කෘතියත් වෙනස් කරගන්නේ. දැන් පාරවල් අයිනේ කොල කැඳ විකුණනවා. කොල කැඳ බොන්න දෙන්න මෙන්න මීටත් වැඩිය ලොකු කෝප් එකකට. හරි. මේ අදිමාත්‍රාවක්. කොල කැඳවල අදිමාත්‍රාව බොන්නේ දැන්. ඒක බිව්වහම කැඳ බිව්වා කියන සංකල්පය එනවා. ඇයි පොල් කිරි මෙච්චර ගොඩක් බීපුවාම උදේ පාන්දරම කොලොස්මයි පොල් කිරි එහෙම දාලා රත් කරලා බොනකොට ඒකේ ප්‍රමාණයක් තියෙනවා. පොල් කට්ටෙන් එකයි. බිව්වේ පොල් කට්ටෙන් එකයි. දැන් මේක ව්‍යාපාර මට්ටමට ආවට පස්සේ මීටත් වැඩිය ලොකු අශෝක වීදුරුවකින් එකයි.
මේක බිව්වට පස්සේ දවල්ට බත් කන්නත් බෑ. මේ ආහාරය ඒ තරම්ම එතකොට මේක අධිමාත්‍රා ඕන දෙයක අහිත කරයි. මාත්‍රාවක් තියෙනවා ගන්න. කොළ කැඳ බොනවා නම් කොළ කැඳ පොල් කට්ටකින් එකයි. වතුර උදේට බොනවා නම් 2 3යි. වතුර බෝතල් 3ක් උදේ පාන්දර බොන්න එහෙම සූදානම් වෙන්න අපි හොඳ නැහැ. ඉස්බඩ බොන්න කියලා නියම කරලා තියෙන දේශීය වෛද්‍ය විද්‍යාවේදී වතුර තමන්ගේ දෝතට ගැලපෙන වතුර 3ක් උදේ පාන්දර ඉස්බඩ බොන්න කියලා තියෙනවා. අතන වතුර බෝතලයක් භාගයක් අපේ කට්ටිය බලන්නේ ලීටරේ බෝතලේ එකක් මම උදේ නැගිට ගමන් වතුර බොනවා. ඒක අදිමාත්‍රාව. උදේ ඉස්බඩට දාන දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. වතුර ගොඩක් ආවොත් එහෙම දැන් වතුර අපි කියමුකෝ බෝතලයක් බිව්වයි කියලා අපේ තියෙන අම්ල සාන්ද්‍රණය වෙනවා එතෙන්දී. ගොඩක් ලොකුවට සාන්ද්‍රණය වෙනවා. ද්‍රව වෙනවා. ඒ වුණාට පස්සේ අපට උදෑසන අර ශක්තිජනක ආහාරයේ දිරව ගන්න තියෙන පිත ඒ වෙනකොට දියාරු වෙලා තියෙන්නේ. එතකොට මදි. ආහාර දිරවන්න යුෂ මදි. ආමාශික යුෂ ප්‍රමාණය මදි. වතුරත් එක්ක කලවම් වෙලා. ඒකට උදෑසන අවදි වුණාම අපි ඉස්සෙල්ලාම සිංහල වතුර ටිකක් බිව්වේ. හැබැයි තමන්ගේ 2 3යි බිව්වේ. ඊට පස්සේ කැඳ කෝප්පයක් හම්බ වුණා. හරි? කැඳ කෝප්පෙ දුන්නේ පොල් කට්ටෙන් එකයි දුන්නේ. ඔන්න ඒ දෙක වෙනකොට අර කැඳවල තියෙන ද්‍රව ගතිය අර වතුර දෝත්තුන්ට දිය වෙලා බොහොම ඉක්මනට ශරීරයට උරාගෙන තවත් ගිනි දැල් වෙනවා උදේ 7 6:00 වෙනකොට. ගින්න තවත් වැඩි වෙනවා. හරි මොකද සරල දෙයකින් ජීර්ණය වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඔන්න දැන් ගින්න වැඩෙනවා තවත්. පිට ගලාගෙන එනවා. ඔන්න ඔය වෙලාවේ හොඳ බර ආහාරයක් ඇඟට දාන්න ඕනේ. එතකොට තමයි මුළු ජවයෙන් මුළු දවසම ගත කරන්න පුළුවන්. ඒක සිරිත් සම්මත චාරිත්‍රයක්. ඊට පස්සේ දවල්ට සිරිත් සම්මතයේ හැටියට අපේ ගෘහණියෝ හාල් මුට්ටිය ලිපේ තියනකොට වතුර වැඩියෙන් දාලා ලිපේ තියනවා. ලිපේ තියලා බත ඉදෙනකොට මේක වතුර ටික පෙරනවා. පෙරලා බත් කන ගමන් බොණ්ඩ ලුණු කැඳ ටිකක් හදනවා ඒක. දවල්ට කන හැම ග්‍රැමියෙක්ම ලුණු කැඳ බිබී තමයි කෑවේ. සබරුගම පළාත නම් ඒකමයි වෙලා තියෙන්නේ. ලුණු කැඳ සමග තමයි. ඒක මම මේකට පොඩි ගවේෂණයක් කළා. හැම ගොවියෙක්ම මේ පැත්තේ හිටපු ඒගොල්ලන්ට ඕනෑලු ලුණු කැඳ අලි තොඩි කෝප්පයක්. මඤ්ඤොක්ක අලබත්ලත් වෙනම තම්බලා. හරි? බතුත් එක්ක අපි දැන් බත් කාලයි වතුර බොන්නේ. සිංහල කවදවත් භෝජන අන්තයේදී වතුර බිව්වේ නැහැ. භෝජන මැදදී තමයි වතුර පානය කරන්න කියලා තියෙන්නේ. බත් කන ගමන් තමයි වතුර බොන්නේ කියලා. දැන් මේ වර්තමානයේ අපිට සමහරවිට දෙමව්පිය වැඩිහිටියන්ගෙන් ඇහෙන කතාවක්නේ අතරමැද්දේ වතුර බිව්වහම බත් කන්න බෑ කියලා. දැන් මේවත් අපි පැහැදිලි කරන් යමු එතන. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් තියෙනවා. භෝජන අන්තයේදී නෙවෙයි ආහාර වතුර ගන්න කියන්නේ භෝජන මැදදී වතුර ගන්න කියන ආහාර කන ගමන් වතුර ගන්න කියලා තියෙන. හැබැයි ඉතින් ඒක ගන්න ප්‍රමාණය තමුන් දැනගන්න බඩ පිරෙන වතුර ටික බිව්වොත් එහෙම කාලකට නම් බැරි වෙනවා තමයි. ඒක සුළු විදිහට පොඩ අර අපි වතුර බීලා ඉවරලා බත් කාලේ ඉවරලා වතුර ගන්න ප්‍රමාණය චුට්ට ආහාරය අන්තිම වෙනකල්ම ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක දවල්ට ආහාරයට ගන්න ලුණු කැඳත් එක්ක තමයි ගන්නේ. ලුණු කැඳත් එක්ක ආහාරය ගත්තාම ඉක්මනින් ජීර්ණය වෙනවා මේක. මල පිට වීමට ජීර්ණය වෙලා ඉක්මනින් පහෝදාට මල පිට වෙන්න ඒක උපකාරයක් වෙනවා. ඊට පස්සේ වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන රාත්‍රියේ ගැමියා ලොකු බර ආහාරයක් ගන්න පෙළඹෙන්නේ නැහැ. බත් කෑම බොහෝ දුරට අඩුයි. තලප කෑවත් පොඩ්ඩයි කන්නේ. ඔවුන්ට ඊට වැඩිය හවස් කාලයේදී කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයි. මස් මාංශ දිවා කාලයේදී ආහාරයට ගත්තත් රාත්‍රියට මස් මාංශ ආහාරයට ගැනීමක් ගංගේවල උනේ නැහැ. මොකද හැන්දෑ වෙලාවේ දෙවියන් නැමදීම හා බුදුන් වැනීම තියෙනවා ගංගේවල. පිරිමින්ට හා කාන්තා පාර්ශවයේ දෙන්නටම. කාන්තාව ගේ ඇතුලේ මල් පහන් පූජා කරන අතර පිරිමියා ගමේ ගෙවල ඉදිරි පිට ඇති පහන් කණුවේ මල් පූජා කරනවා. දෙවියන් නිසා තමන්ගේ ගෘහය ආරක්ෂා කර දෙන ලෙස පහන් පැලේ
එතකොට සවස ගත වෙන තනිකරම ආගමික පසුබිමක් තුළ තමන්ගේ චාරිත්‍ර වාරිත්‍රය ගෙවා අවසන් කරන්නේ. දැන් සමහරු කියනවනේ මේ රැට අඩුවෙන් කෑම නිින්දයක් නැහැ කියලා. මේකටත් මොන හරි ඒක අපේ දැන් අපි කරන්නේ උදේට අඩුවෙන් කාලා දවල්ට මධ්‍යමයෙන් කාලා රැට හොඳට කොත ගහලා කන්න පුරුදු වෙලා. සමහරු දවල් කෑම එක හරි වෙලාවට ගන්න බැරි වුණොත් විසි කරලා ඒකත් එක්ක රැට ආහාරයට ගන්න හිතනවා. එතකොට මොකද වෙන්නේ? හරි තව එකක් තියෙනවා ගංගෙවල වල ආහාර ගන්නේ රාත්‍රී ආහාරය හවස 6:00 වෙනකොට අරන් ඉවර කරන්න එක චාරිත්‍රයක්. රෑ 9:00 10ට නෙමෙයි. 6:00 උපරිම 7 වෙනකොට සිංහල ගම ගෙවල් වල ආහාර අනුභවය අවසන් කරනවා. මේ වෙලාව තමයි ආහාර ගන්න වෙලාව. හේතුව ඇයි? ආහාරය ගත්තු ගමන් නිදාගත්තොත් එහෙම මිනිස්සයා ආහාරය ආමාශයේ පල් වෙනවා. මොකද අපි ඇවිද්දොත් සක්මන් කළොත් තමයි ආහාර දිරවීමට පහසුවක් වෙන්නේ. අපි ක්‍රියාකාරකම නියුත් වෙලා හිටියොත් ටික වෙලාවක්. හරි? අපි තථාගතයන් වහන්සේ වුණත් ආහාරයෙන් පස්සේ පොඩක් සක්මන් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි දිවා විහරණය කරන්නේ. හරි? එතකොට ගමගෙවල් ඒ පුරුද්ද තිබුණා. ඔන්න ආහාර ගත්තා 6:00 7 වෙනකොට. එකක් තමයි ඇඳිරි වැටුනහම පහන් එළියෙන් ඒගොල්ලන්ට ඉන්න වෙන්නේ. එක හේතුවක්. අනික තමයි ආහාර ඒගොල්ලෝ රෑ 8 විතර වෙනකල් ඊට පස්සේ ආගිය තොරතුරු ගම් ගෙවල් වල කට්ටිය සමහර ගම් ගෙවල් වලට එකතු වෙලා ඉදිරි ගොවිතැන් කටයුතු ඉදිරි උදා වෙන චාරිත්‍ර සම්බන්ධයෙන් ඔගොල්ලෝ සාකච්ඡා කරනවා. දැන් අපි ඕක කියනකොට කියයි සමහරලාවට නරඹනයි අපි ගෙදර එන්නේ 8:00ටනේ කියලා වැඩ ඇරිලා. ඔව් එතන ගැටලුවක් තියෙනවා. ඒ වුණාට ගෙදරනම් එහෙනම් ගෙදර එන්නේ 8 නම් 8යි කාල වෙනකොට ආහාර ටික ගන්න පුරුදු වෙන්න ඕන. ගෙදර එන්නේ 8ට කියලා ටීවී එක දිහා ඉස්සරහා බලා ඉඳලා 9-10 වෙලා කෑම කාලා ඩොග් ගාලා බුදිය ගත්තොත් එයාට ආහාරය දිරවන්න පරක්කු වෙනවා. එතකොට උදෑසන ආහාරයට එයා සූදානම්ුත් නෑ ගොඩක් වෙලාවට. ආහාරය ආමාශයේ පල්වීම තුළින් විසක් හට ගන්නවා, විස හට ගන්නවා. ඒක නියම ආකාරයෙන් ග්‍රහණීය දක්වා ගමන් කරන නිසා ග්‍රහණීයෙන් පෝෂක කොටස් සුරා ගැනීම දුර්වල කරනවා. එතකොට අපේ ආහාර පද්ධතියම දුර්වල වෙලා යනවා. ඒකෙන් තමයි අපිට බෝ නොවන රෝග විදිහට කොලෙස්ටරෝල් දියවැඩියාව හැදෙන්න තියෙන ප්‍රබලම සාධක වෙලා තියෙන රාත්‍රියේ වැඩිපුර ආහාර ගන්න එක. මා දන්නේ එක්තරා දේශපාලනඥයෙක් ඉන්නවා පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන අවුරුදු 80 ගානක් විතර. මේ ළඟදී දරුණු රෝගයක් හැදුණා එතුමාට. එතුමා රැට කන්නේ බොහොම ටිකයි. එහෙම තමයි තිබිච්ච හරයාත්මක දේවල්. ඒ ශරීර සෞඛ්‍ය පවත්වා ගන්න තමුන් දැනගන්න ඕනේ. රෑ 8ට එනවා නම් ගෘහණියට දැනුවත් කරලා තියෙන්න ඕනේ මම රෑ 8යි කාලෙනකොට අපි කාලේ ඉවර කරමු මේක. අපිට පුළුවන් තරම් ඉක්මනට කෑම ඉවර කරමු. ඉවර කළා අපි 9:00 10කට උදියා ගන්න ඕනේ. අනික තමයි ගම් ගෙවල වේලාසනේ නිදාගත්තා. වේලාසනේ නිදාගත්තේ නැතුව බ්‍රහ්ම මුහුර්තයට අවදි වෙන්න බෑ. හිරුගේ වැටෙන හොඳම කිරණත් එක්ක ඒ විශ්ව ශක්තිය ළඟට ලබා ගන්න අවදි වෙන්න නම් ප්‍රබෝධමත්ම අවදි වෙන්න නම් වේලාසනේ නිින්දට යා යුතුයි. දැන් තියෙන අපි ඔක්කොම ටෙන්නාට ටිකක් බලලා ඉවර වෙලා රාවණ වැඩසටහන බලලා රාත්‍රී 12ට බුදිය ගන්න දැන් මෙතන දැන් වෙලා තියෙන්නේ. එතකොට කොහොමයි අපි පාන්දර නැගිටින්නේ? හොඳම වෙලාවේ බ්‍රහ්ම මුහුර්තය වෙලා අපි කට්ට කපලා බුදි 6:00 විතර වෙනකම්. ආයි මේ හොරෙක් ආව කිව්වත් නැගිටින්නේ නැහැ. නැගිටින්නේ නැහැ. කුකුල්ල කොහොම කෑ ගැහුවත් වැඩක් නැහැ. ඌ කාගහ නිකන් ඉන්නවා විතරයි වෙන්නේ. ඒ නිසා අපි කලට වෙලාවට වැඩ කරන්න පුරුදු වුණා. පුරුදු වෙච්ච જાතියක් සිංහල જાතිය කියන්නේ. චාරිත්‍රයට අනුව වාරිත්‍ර කොටස් අයින් කළා. දැන් බැරි වෙලාවත් රාජනීතිය අනුව චාරිත්‍ර වාරිත්‍ර හරියට ඉටු කළේ නැත්තම් ඔහුට ඊට පස්සේ නීතියෙන් දඬුවම් කළා. දණ්ඩනේ. නීති රීති. ඔය චාරිත්‍ර වාරිත්‍ර පිටිපස්සෙන් දුවගෙන ආවේ හඹාගෙන ආවේ නීති රීති. වෙලාවට කුඹුරේ වැඩ කළේ නැත්තම් ඔහුට ගෙවන්න ඕනේ අයබදු භාණ්ඩාගාරයට දෙගුණයයි. නීතිය. මොකද වෙල්විදානේ කියපු විදිහට වැඩේ කළේ නෑ මිනිහා. එහෙනම් ඒ වෙල්විදානේ නැකතට වැඩ කළේ නැත්තුනොත් එහෙම රාජ්‍ය වෙල්විදානට පුළුවන්කම තියෙනවා ඔහුගේ අයබදු විදිහට රාජ්‍ය භාණ්ඩාගාරයට අයවතු කොටස දෙගුණයක් කරන්න. කාගේ කුඹුර පාල වුණා කියලා හරියන්නේ එහෙම නෑ දෙන්න වෙනවා ඒක. ඒකම චාරිත්‍ර වාරිත්‍ර කිව්වේ රාජ්‍ය තාන්ත්‍රණය මකට මොනිකෝ වගේ පහසුවට මේක යොදාගත්තා. ඊට පස්සේ අපේ
අපි චාරිත්‍රයක් තමයි විහාරයේ අලුත් අවුරුදු උදාවත් එක්ක හුණු පිරියම් කිරීම. හුණු පිරියම් කරන්න බෙල්ල පුච්චලා නෙවෙයි අපි හුණු ගත්තේ. අසංක මහත්තයා. කුඹුක් හුණු ගත්තේ. අපි විට කෑමට ගත්තෙත් කුඹුක් හුණු. කුඹුක් ගහ පොතු ගලවලා වැව් පිටියට දාලා එනවා. පහෝදා යනකොට වේලිලා තියෙනවා. ඊට පස්සේ මේවා හින් වලට කෑලි වලට කපලා වැව් පිටියේ ඕන තරම් ගොම වේලිච්ච වැරටි තියෙනවා. වැරටි වලින් වේදිකාවක් හදලා ඕකට ඔක්කොම ටික කුඹුක් පොතු ටික දාලා උඩින් දාලා උඩටත් ගොම වැරටි අඩු කරලා යට හුලෙන් ඉන්දර තියලා එනවා. උදේ යනකොට ඔක්කොම අර පෝරණේ හදාගත්තු පෝරණේ දැවිලා ගිහිල්ලා කුඹුක් අලු ටික සුදු පාටයි මිනි අලු වගේ හරි බරයි. ඕක සුදු පාට තැම්පත් වෙනවා. ඊට පස්සේ පවාන කොළපතක් හරි කොලයක් හරි අරගෙන තේක කොලයක් වැව් ගම්මානවලන් අරගෙන පවන් ගහපුවාම අර ගොම අලු ටික යනවා කුඹුක් අලු ටික ඉතුරු වෙනවා. සුදු පාට අලු ඉතුරු වෙනවා. එතකොට මේක ගැමි අරගෙන මේක වතුරෙන් අනලා වරාකොල තියෙන වැව් පිටියේ ඕන තරම්. එක වරාකොලයක් අරගෙන මේකෙන් අර අනපු අලු ටිකක් තියලා තව වරාකොලයකින් වහනවා. වහලත් අර වගේ ගොම පීටිකාවක් හදලා මේක උඩින් එහෙම තට්ටුවක් තැම්පත් කරනවා. ආයි ගොම වලට තට්ටුවක් දාලා තවත් වරාකොල වලට අර අනාගත්තු කුඹුක් අලු ටික තියලා තව වරාකොලයකින් වහලා එහෙම තට්ටුවක් අඩු කරලා එහෙම පුංචි පෝරණයක් කරලා හවසට ගින්දර හරක් බඳින්න ගියේ හරක් ටික ගේන්න ගිය වෙලාවට ගින්දර තියලා එනවා. උදේ වෙනකොට අර අලු ගොඩ ඇතුලේ සුදු පාට හුණු කැට වැටිලා තියෙනවා. අර වරාකොලෙන් වහපු ටික හොඳට හුණු බවට පත් වෙලා වැහිලා තියෙනවා. මේක ගෙනල්ලා කොටසකට මැටි කල දෙකක් හදනවා මෙයා. යමියා. එක මැටි කලයකට මේක දාලා උණු වතුර දානකොටම කහ පොඩ්ඩක් දානවා. ඒක රෝස පාට වෙනවා. ඒක තමයි අවුරුද්ද මුළුල්ලේම විට කණ්ඩ භාවිතා කරන්නේ. ඒකයි ඒකාද මිනිස්සුන් දැන් අපි නම් කන්නේ ගල් උණු කාලා පිළිකාවල් එහෙමත් හැදෙන්න පුළුවන්කම තියෙනවා. කුඹුක් හුණු කාපුවාම කටට සීතල ගුණයක් තියෙන එතන. ශාරයක් වුණාට ලොකු ශාරයක් නෙවෙයි ඒක. ඒකින්ද කවදාවත් කටවල් තුවාල උනේ නැහැ. කටහුණු වැටුන්නේ නැහැ ඒවා කාලා. ඊට පස්සේ අනික් කොටස වතුර ටිකක් දාලා කලවම් කරලා සුදු පාටයි මේක තියන්නේ චෛත්‍යයේ හුණු පිරියම් කිරීමට ගෙනහිල්ලා පන්සලට බාර දෙන චාරිත්‍රයක්. හැම ගම් ගෙදරකින්ම සිරිත් සම්මත චාරිත්‍රයක් විදිහට පන්සලට හුණු මුට්ටියක් රැගෙන යා යුතුයි අවුරුදු සමය උදා වීමත් සමගම. ගිහිල්ලා චෛත්‍ය හුණු පිරියම් කරන ඒවා අඩුපාඩු කැඩිච්ච තැන්වල ආවාස ගෙවල් වල හුණු පිරියම් කරන ඒවා කරන්නේ මේකේ. මේකත් සිරිත් සම්මත චාරිත්‍රයක්. ඊට පස්සේ වැව් විදානේ විසින් ගොවිතැනට අවශ්‍ය අලුත් අවුරුදු උදාවත් එක්ක මුළු ගමම ඒ නිල මට්ටමින් කරන චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. හරි? පන්සලේ කරන චාරිත්‍රය තමයි අවුරුද්දක් මුළුල්ලේ පන්සලේ තිබිච්ච අඩුපාඩු ටික ගැමියෝ විසින් හුණු පිරියම් කරලා කැඩිච්ච තැන් ටික හරිගස්සලා කරන එක චරිත් සම්මත චාරිත්‍රයක්. එතකොට පෞජනීය ස්ථානයේ සිරිත් සම්මත චාරිත්‍රයෙන්ම මේ කරන දඬුවම් කළේ නෑ. ස්වාමීන් වහන්සේගේ වචනයක් තමයි මේකට තිබුණොත් එහෙම. රාලෙන් භාවේ නෑ නේද කියලා බැනලා පන්න ගන්නවා ස්වාමීන් වහන්සේලා හරි උජුපටිපන්නයි. හරි? ඊට පස්සේ වෙදගෙදර. වෙදගෙදරත් අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. අලුත් අවුරුදු උදාවත් එක්ක වෙදගෙදර සම්පූර්ණම වෙනස් කරනවා. වෙනස් කරනවා කියන්නේ අලුත් කරනවා. තෙල් බේත් හදන තැන්වල අලුතෙන් ගොම මැටි ගන්නවා. ඒ ගොම මැටි ගන්න වෙලාවල නැකත් සම්මත චාරිත්‍රයෙන් තමයි ගොම මැටි ගෑම ආරම්භ කරන්න ඕනේ. හරි? ඊට පස්සේ තෙල් ලිප් වෙන හදනවා. ඒවා නැකත් සම්මත චාරිත්‍ර වල තෙල් හැලි ලිපේ තියන්න ඕනේ. ඊට පස්සේ වෙදෑත්තේ පළවෙනි රාජකාරිය තමයි නැකත් සම්මත චාරිත්‍රයට ගම්මාසෙන්ට ඉස තෙල් ගන්න ඕනේ. එතකොට මේ වෙදගෙදරත් සම්පූර්ණම නැකත් සම්මත චාරිත්‍රයකට වැඩ ආරම්භ කරනවා. ඊට පස්සේ ආරච්චි වලව්ව. එතකොට ආරච්චි වලව්වෙන් තමයි මේ සියලු දේම සොයා බලා අඩුපාඩු සකස් කරලා ඊට පස්සේ රන් කරුවෑ ගෙදර, රාළලෑ ගෙදර. හරි? ඊට පස්සේ කම්මල් කරුවෑ ගෙදර. ඊට පස්සේ ගමරාළලෑ ගෙදර. අලුතෙන් පෝරු දඬු, අලුතෙන් දැති ගොයියෝ හදලා ඒවා අඩු කරලා අලුත් අවුරුද්ද වෙනකොට මේ ගොස්කොසි ආම්පන්න ටික නියමාකාරයෙන් තියෙනවද කියලා බලලා අලුත් දේ එකතු කරන්නේ අලුත් අවුරුදු සමයේදී. අලුත් අවුරුදු සමයේ උදාවත් එක්ක බොහොම ප්‍රීතියෙන් මොකද අලුත් අවුරුද්දට අටුකොටු පිරීලා දන දාන්නේ බහුලයි. කෑම බීම අතින් බොහොම ඉහළයි. ගස්වල මල් පිපිලා ගෙඩි හැදිලා පළතුරුත් එමටයි.
ඉතින් සතුටු වෙන්න නම් අපේ තිබුණු අඩුපාඩු ටික අපි හදා ගන්න ඕනේ. අපි පන්සලේ අඩුපාඩු ටික හදලා සතුටු වුණා. දැන් අපේ පන්සල ෂෝක් ලස්සනයි දැන් කියලා. අපේ ගෙදර අඩුපාඩු ටික වෙද මහත්තයා අඩුපාඩු ටික සකස් කරලා සන්තෝෂ වුණා. දැන් මට මුළු අවුරුද්දටම හරි මගේ අඩුපාඩු ටික හරි කියලා. ඒ ඔක්කොම කළමනාකරණය කරලා ආරච්චි වලව්වෙන් නැති කට්ටියට දීලා තියෙන කට්ටියකින් අරගෙන නැති කට්ටියට බෙදා හැරලා ඒක සමාන කරලා ඔවුන් සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් විදිහට නැකත් චර්මත චාරිත්‍රානුව වැඩ කටයුතු කළා. ඊට පස්සේ වැවබාරව ඉන්න අපේ විධානි බලනවා අවිජිති කන්නේදී මුළු අවුරුද්දටම වතුර කොහොමද මේක තියෙන්නේ කියලා. බල වැව ප්‍රතිසංස්කරණය කරනවා නම් වාරි ප්‍රතිසංස්කරණය කරන්න ඕන නම් ඒවට නැකත් සම්බන්ධ සිරිත් චාරිත්‍ර ඉහළට දැනුම් දීලා ඒව ලබාගෙන ඒක කරන්න නම් මේ රටේ මහත්තයන් අවසරයක් ඕනේ. රටේ මහත්තයාට ඒව දැනුම් දීලා රටේ මහත්තයන් ඒකට අවසරය අරගෙන වැව ප්‍රතිසංස්කරණය රාජ්‍ය අනුග්‍රහයත් ඒකට අරගෙන ගම්වාසීනුත් එකතු වෙලා වැව ප්‍රතිසංස්කරණය කරගත්තා. එතකොට ඒ විදිහට මුළු දවසමත් මුළු කාලයමත් අපේ ගෙවුණු සිරිත් සම්මත චාරිත්‍රානුව අද වෙනකොට අපේ සිරිත් සම්මත චාරිත්‍ර 1815න් පස්සේ අපට අහිමි වෙලා ගියපු එක අපේ තිබුණු සම්පතක් මේක. අපේ ජාතිය වටන්න බෑ. වැටිලා අන්තිමටම ගියාම අහපුව අපි නැගිටිනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. නාය ගාවට වතුර නැකල්ලෙන් අපි ඉන්නවා විදියගෙන. ඊට පස්සේ අපි නැගිටලා බලනවා මොකද උනේ කියලා. එතකොට අපිට ඒකින්ද යන්න පුළුවන් ඉඩකඩ හරි වැඩි. අපේ සිරිත් සම්මත චාරිත්‍ර අපේ රට තුළ නැවතත් අපි ඇති කරගත යුතුයි. මේක ගම ගෙදරින් අපේ ගෙදර තුලින් මේක ආරම්භ කළ යුතුයි. සූර්යයා උදා වීමත් එක්ක සිරිත් සම්මත චාරිත්‍ර පටන් ගන්න. සූර්යයා අස්ථාන වීමත් එක්ක සිරිත් සම්මත චාරිත්‍ර අනුව වේලාසනින් කාබී හමාරකොට වේලාසෙන් නිදාගෙන යලිත් බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වෙනවා. මේක හරියට පුංචි කාලේ අඳින්න කිව්ව සිතුවමක් වගේ අපේ මනසේ මේ සිතුවම ඇඳෙන විදිහට අපේ කුඩා කාලයේ සිහිපත් වෙන විදිහට ඔබ පැහැදිලි කරා. ඒක නම් හරි අපූර්වයි. දැන් අපි හුඟක් වෙලාවට නින්දට ගියත් අපිට එක හිතක් නැහැ. එක්ක අපි මුහුණු පොතේ එක්ක අපි තව තැනක මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මය නිවැරදිව හසුරුවා ගැනීම තුළින් අපිට ඉතා සුවදායක නින්දක් ලබා ගන්න පුළුවන්. මේ වගේ දේවල් පවා අපේ අසේල ගුණරත්න මහත්මයාගෙන් පැහැදිලි කරගන්න තියෙනවා වටිනවා. ඔව් දැන් අපි මේ සාකච්ඡාවේදී බොහෝ විට සූර්ය පිළිබඳවත් එහි ඇති ශක්තිය පිළිබඳවත් අපි කුඩා දරුවෙක්ව ඒ සූර්යයා වෙත ඒ ප්‍රධානය කරන ඒ අවස්ථාව පිළිබඳවත් කතා කර අපේ තමරසි මහත්මිය. ඒ වගේම අපේ වෛද්‍යාචාර්යතුමා කතා කරා මේ සූර්යයාගේ තියෙන ශක්තිය. ඉතින් විශේෂයෙන්ම අපි සූර්ය වංශිකයන් විදියට රාවණා පරපුර ඒ මනුෂ්‍යයන් විදියට ප්‍රාණ ශක්ති භාවනා ක්‍රම තුල අපේ හෙළයට අයිති ඒ යෝග ශාස්ත්‍රය තුල තියෙන මේ සූර්යයා තුල තියෙන මේ ප්‍රාණ කියන එක ජීව ශක්තිය අපි දැන් කිව්වා මේ බ්‍රහ්ම මූර්තිය ප්‍රථමයෙන්ම සූර්යාගේ කිරණ මේ වැටෙන මොහොතේ ඉඳලා මේක කොහොමද මනුෂ්‍යයාගේ ශරීරයට මේක කොහොමද එකතු වෙලා මනුෂ්‍ය ශරීර ගත සිත දෙකම ප්‍රාණවත් කරන්නේ. ප්‍රාණ ශක්තිය කියන්නේ ඒකයි. මේක ඔක්සිජන් නෙමෙයි. මේක සූර්යයා විවිධ ග්‍රහ ලෝක එතකොට විවිධ දේවලින් උරා ගනු ලබන ශක්තිය ඒ උකහ ගන්න දේ නැවත ශක්තියක් බවට පත් කරලා දෙන ප්‍රාණය ජීවය. මෙන්න මේ ප්‍රාණ ජීවය තමයි අපි මිනිස්යාගේ මේ සියල්ලේ ජීවය කියලා කියන්නේ. එතකොට මේක කොහොමද මිනිස්යා තුල අපි අර සිරිත් විරිත් වලට සූර්යයා මුල් කරන් තියෙන ප්‍රධානම හේතුව ඒකයි. මොකද ජීවේ ප්‍රධානම ඒක. සූර්යයා නැතිනම් ජීවයක් නැහැ. ලෝකයක් නැහැ එහෙමනම්. එතකොට මෙතන තමයි අපේ මුදුන් මල් කඩ. එතකොට ඒ සූර්යයා තුළින් මේ කියන ප්‍රාණය ශක්තිමත් කරගන්න.
කොහොමද කියන එක අපට සූර්ය වංශිකයන් විදියට ඒ සූර්ය නැමදීම් ඒ වගේම සූර්ය නමස්කාර සහ අපගේ යෝග ශාස්ත්‍රවල මේවා සඳහන් වෙලා තියෙනවා. ඒකේ එකක් තමයි යම් අවබෝධයක් සඳහා කියන්නම්. දැන් අපි මෙහෙම හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී අපේ ශරීරයේ ඇතුලේ ඇතම් මේ ශරීරාංග අවයවවලට ඒ අවශ්‍ය කරන ශක්තිය ගැබ් වෙන්නේ නැහැ. අපි හුස්ම ගන්නවා යවනවා. එතකොට මේ ප්‍රාණ ශක්තිය කියන එක මේ සූර්යාගේ තියෙන ශක්තිය යම්කිසි ශිල්පීය ක්‍රමයකට මේ සූර්යයා තුළ තියෙන ප්‍රාණ ශක්තිය යම්කිසි ශිල්පීය ක්‍රමයකට මේ ශරීරය තුළ යම් වෙලාවක් ගබඩා කරනවා. ඒ ගබඩා කිරීම තුළින් මේ අවයවයන් වල දැන් මේකට හින්දු චක්‍ර කියලා භාවිතා කරන අතර අපේ හෙළ යෝග ශාස්ත්‍රයේ තියෙන කම්පන කෝෂ කියලා. කම්පන කෝෂ කියන්නේ මේක ඇහැට පේන ඉන්ද්‍රියක් නෙමෙයි. මේක ශක්තියක්. එතකොට මේක මේ සූර්යාගේ ඒ ශක්තිය අපේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඒ තුලින් එනකොට මේක ගබඩා වෙනවා. ඒ අපි හුස්ම රඳා පවත්වන ඒ ශිල්පීය ක්‍රමය තුල ශරීරයේ රඳා පවතිනවා මේක. එතකොට මේක කරන්නේ උදේවරු. කියන්නේ අපි හිරුට කලින් නැගිටින්න කියලා කියන්නේ ඒකනේ. හිරුට කලින් නැගිටින්න කියලා කියන්නේ අපි හිරුට කරන නමස්කාරය. අපි දන්නවා අපි කවුරු හරි විශේෂිත පුද්ගලයෙක් යම් ස්ථානයකට පැමිණෙනවා නම් ඔහු එන්නේ ඉස්සෙල්ලා අපි යන්න ඕන. ඔහු ආවට පස්සේ අපි යන්නේ නැහැ. හිරුට කලින් නැගිටින්න කියන්නේ අපි සූර්යාට තියෙන ඒ ගෞරවයට. එවිට තමයි ඒ සූර්යාගෙන් අපට ලැබෙන්න තියෙන සියලු ඒ ශක්තිය අපට ලැබෙන්නේ ඒ වර්ණාවලිය හරහා. එතකොට මෙන්න මේ කියන භාවනාව අපි සූර්ය නමදපු මිනිස්සු දැන් ඒක අපි අමතක කරලා තියෙනවා. ඒ වගේම අපි විවිධ රටවල් වල විවිධ ආකාරයට අපි ප්‍රගුණ කරනවා. නමුත් බොහෝ දෙනා කරන්නේ ශරීර හැඩරුව ගන්නම පිණිස විතරයි. නමුත් මේ සූර්ය වන්දනාව තුළ තියෙන්නේ ආධ්‍යාත්මික ගුණ වන්දනාවක්. ඒකම මතක් කරන්න ඕනේ. සිරිත් විරිත් කියලා කිව්වම අපි හිරු සඳු මේ ගහකොළ ඒ සියලු දේට අපි වන්දනාමාන කරා යම්කිසි ඊටාම උතුම් අර්ථයකින්. ඒක බොහෝ දෙනා මිත්‍යාවන් මේ ඒවා කියලා පිළිගත්තට ඒ තරම් විද්‍යාවක් අපිට වෙනත් නැහැ. ඒක අපිට වෙනම දවසක වෙනම කතා කරන්න පුළුවන්. මොකක්ද ඒකේ තියෙන විද්‍යාව කියලා. නමුත් දැන් ඒවා මිත්‍යාවන් කියපු රටවල් සහ ජාතීන් දැන් ඒවා විද්‍යාව කරගෙන තමයි ඔවුන් දිනු වෙලා තියෙන්නේ. අපිව කොහොම හරි මොනියම් ආකාරයකට හරි අපව නොමග යවලා අපිව අපේ තිබුණු දැනුම් පද්ධතියෙන් ගලවලා තියෙනවා. ඒ කියන්නේ අපිව ඈඩ් කරලා ඒගොල්ලෝ එතනට ලං වෙලා. අපිව දැන් මුල් වලින් ගලවලා මල් පොච්චි වල හිටවලා තියෙනවා. අපේ පොළවෙන් අපිව ගලවලා. ඒකට අපිට සීමා සහිත මුල් ලැබීමක් පළදැරීමක් තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් අර අපි හැම මොහොතකම ප්‍රකාශ කරනවා වගේ මේ සිව්හෙලේ එකක් මේ ස්වර්ණමය යුගය ඇති වෙගෙන යනවා. ඒකයි මේ හැම මේ දේවල් ඉස්මතු වෙන්නේ. ඉතින් මේ යුගයේ එකක් ආධ්‍යාත්මික යුගයක්. සූතාක්ෂණයෙන් හැමතැනින්ම බැට කාලා දැන් මේ අපි නැවත මනුෂ්‍යත්වයේ සහ ආධ්‍යාත්මය තුළ මේ සියලු දේවල් සොයා ගනිමින් අපේ දේවල් සොයා ගනිමින් මේ ඇත්තටම අපි කලිනුත් මෙතනම කතා කරා මේ කොරෝනා වසංගතය කියන්නේ වෙස්වලාගත ආශිර්වාදයක්. මොකද බලන්න දැන් අපේ වෛද්‍යවරු මේක ගැන මොන තරම් පරිශන කරනවාද, මුළු ලෝකෙම කතා කරනවාද. ඒත් අපි බය නැහැ නේද? මේ රටේ මිනිස්සු ඔකට බය නැහැ. මේ විවිධ මේ ආයතන වල මේ බය වුණාට මිනිස්සු බය නැහැ. ඇත්තටම ඒ කියන්නේ මිනිස්සුම බය කරලා තියෙන්නේ. නමුත් මේ සැබෑ සිංහල ඒ කියන්නේ සැබෑ සිව්වලට අයිති මිනිසයන් බය නැහැ මේවට. මේවා ඒ දේවල් නෙමෙයි. ඉතින් අර තව එක කාරණයක් තමයි මේ අර අපි සූර්ය නමස්කාර පවන නෙමෙයි අපේ දෙමව්පිය වන්දනා. ඒ සිරිත අපෙන් ගිලිහිලා තියෙනවා. ඒකට විවිධ හේතුන් තිබුණා. මම කිව්වා අපි අර අපේ පන්සල් අධ්‍යාපනයේ පිරිවෙන් අධ්‍යාපනයෙන් අයින් වුණාම විවිධ වූ ජාත්‍යන්තර පාසල් විවිධ ඒ දේවල් වලින් ඒක දෙමව්පියෝ සහ දරුවන් අතර තියෙන සබඳතා මිත්‍රයන්ගේ සබඳතා බවට අදපත් කරලා මට ආරංචි මේ දැනට අවුරුදු 4කට 5කට කලින් එක්තරා ජාත්‍යන්තර පාසලක
පෙළ පොතක් පවා මේ මුද්‍රණය කරලා තියෙනවා මේ තාත්තවයි අම්මවයි මිත්‍රයෝ විදියට ඇසුරු කරන්න කියන අවවාදය දීලා. ඒ විදිහට. ඒ කියන්නේ මේගොල්ලන්ට නම් කියලා කතා කරන්න කියන එක. ඒක පුවත්පත්වලත් පළ වුණා. එතකොට දැන් ඒ වගේ ඉතා සූක්ෂම විදිහට දැන් මේක අපිට සමහර විට දැනෙන්නේ නැහැ. අපේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ඇත්තටම අපේ පොත්වල තියෙනවා තමයි. පොත්පත්වල තියෙනවා අපේ විවිධ උගතුන් ගාව තියෙනවා සමහර තැන්වල උගන්වන නමුත් ඉතා සූක්ෂම විදිහට දෙගුණයක් වේගෙන් අපෙන් මේවා ප්‍රායෝගිකව ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සිදු වෙනවා. දැන් ඉතාමත් සූක්ෂම විදිහට ඒ ප්‍රධාන දේවල් තමයි දැන් අපි දෙමව්පියන්ට වඳිනවා කියන එක දැන් මේ නොකරන තරම් වැඩිහිටියට ගරු කරනවා කියන එක දැන් ඒ හැටි දෙයක් නෙමෙයි. දැන් අද දැන් මේ පොදු ප්‍රවාහන පද්ධතිය ගියොත් දැක ගන්න පුළුවන්. ඒ කාලේ නම් ගැබ්බර කාන්තාවක් හෝ දරුවෙක් වඩාගෙන ඒ කාන්තාවක් බසයට නැගුවොත් මහා ඉතා ඉක්මනින් සීට් එක දෙනවා. නමුත් අද සීට් එකක් දෙනවා. හැබැයි මේ විනාඩි 5ක් 10ක් විතර යනවා. ගොඩක් දෙනෙක් බලනවා කවුද නැගිටින්නේ කියලා. අර සමහරට නින්ද යනවා. නින්ද යනවා. ඒ වගේ ඉතා සූක්ෂම විදිහට. ඒක පන්සලක් පල්ලියක් දකින්නකොට මේ නැගිටලා ආචාර කරනවා. හැබැයි අර වගේ කෙනෙකුට සීට් එක දෙන්නේ නැහැ. නෑ අන්න ඒ විතරක් නෙමෙයි දැන් මේ සිරිත් මල්දමේම කවියක් මට මේක මම පොඩ්ඩක් බලද්දි මතක් වුණා. මේකේ තියෙන ඒක තැනක උරුවන් බබාවත් සිව්පද කියාගෙනවත් සින්දු කියමින්වත් ගෙවල් අසලින් යාම නොහොබිත් කියලා. කියන්නේ සින්දු කිය උරුවන් බබා එහෙම ගෙවල් ළඟින් යන්න එපා කියලා. හැබැයි අද අර ජාතික නාදය වගේ නාද කීයක් ගේ ළඟින් යනවද මිනිස්සුන්ට ගෙවල් වලට කනට කටෝර ශබ්දේ දාගෙන. දැන් ඒ දවස්වල අපිට සිරිතක් විදිහට කියලා දුන්නා ගේ ළඟින් උරුවන් බාගෙන යන්න එපා. ඒක මහ ලොකු ශබ්දයක් නෙමෙයි. සාමාන්‍යයෙන් සින්දුවක් කියන්න එකත් මහ ලොකු සද්දයක් නෙමෙයි. හැබැයි ඒවට ඒ කාලේ ගම් වැසියෝ කියන්නේ ඒවා හරි අශෝභන වැඩ කියලා. අශෝභන වැඩ. නමුත් අද වෙනකොට ඒක පිරිකන්නේ උරුවන් බාන්න දෙන්නේ නෑ නෑ දෙන්නේ නෑ. ඒතර අද හැන්දෑව වෙලා උරුවන් හැන්දෑවට කොහොමද දෙන්නේ? බටනලාවක් පිඹින්න දෙන්නේ නැහැ. අද වෙනකොට ඒක අර ආර්ථික රටාවක් වෙලා කෙනෙක් පාඩම් කරන්න පුළුවන්. කෙනෙක් ආගමික කටයුතු වල නිරත වෙලා ඉන්න පුළුවන්. භාවනාවක යොමු වෙලා ඉන්න පුළුවන්. අසනීප අය ඉන්න පුළුවන්. ගේ ළඟේ අර කියන විවිධ වාහන වල ශබ්දය රෝහල් ගාවත් බොහෝ වෙලාවට ඉතින් නාද කරනවානේ. ඒ රටාව ඇත්තටම අපට නීති රීති පද්ධතියක් නැද්ද? දැන් මම මේ සිරිත් මල්දමේ එක එක කවිය බැලුවොත් අද ඒක ව්‍යාපාරික සහ මේ ඊටාම නින්දිත විදිහට මේක මේ සමාජය තුළ එපා කියන එක කරනවා. ඔක හරියටම කරෙන්නේ නැත්තේ උසාවිය ගාව විතරයි අල්ලලා උසාවියට කූඩුවට දාන හින්දා. ඒ නිසා බයට නීති තියෙන නිසායි. ඇත්තටම අපි හඬක් නැගිය යුත්තේ මෙන්න මේ අංශයෙන් මේ පොදු ජනතාව විදිහට. මොකද දැන් අපි දැන් සිරිත් මල්දම දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත අපි මේක පිළිගත යුතුයි ළමයින්ට උගන්වනවා. මේකත් එක්තරා කවියක් මතක් වීමක් විදිහට විතරද උගන්වන්නේ. එතකොට දැන් ගෙදර සමහර ගෙදරක ඒවාලගේ කැසට් රෙකෝඩර් එක දානවා මුළු ගමවටම ඇහෙන. ඒතර දැන් ඊළඟ ගෙදර තව පාඩම් කරන දරුවෙක්. එතකොට මේ ගමක් තුල වුණත් අර හැදියාව ගේ ඇතුළෙම වුණත් අර සංයමේ නැහැ. මොකද නැත්තේ දෙමව්පියෙක්ට කියන්න බෑ දරුවෙක්ට ඔක ශබ්ද වැඩි කියලා. මොකද අර සබඳතාවය නැහැ. ඊට සියුම් විදියට මේක මම අපේ වරද වලට මම දැන් ඊට සියුම් විදියට අපේ දුවා දරුවා පමණක් නෙමෙයි අපේ වැඩිහිටි පරම්පරාවම පවා ඊට සියුම් විදියට මේ බටහිර විතරක් නෙමෙයි විවිධ රැලි විවිධ හේතුන් මත අපේ අර තියෙන දැනුම් පද්ධතිය ප්‍රඥාව අපේ තිබුණු මනුෂ්‍යකම මේ ඒ සියලු දේවල් ඇදලා ඉවත් කරලා දාන්න විවිධ විදියට ක්‍රියාත්මකයි. අප දැන් කතා කළ යුත්තේ මෙන්න මේ ක්‍රියාත්මක වන දේවල් තුල අපට තියෙන යහපත්. ඔදන්නවා අපට විශාල ඉතිහාසයක් සංස්කෘතියක් සදාචාරයක් අපට අවශ්‍ය අර මහා රාවණන්ගේ අර දසවිධ ප්‍රඥාවේ තිබුණු ඒ ප්‍රඥාව
තාක්ෂණයද වෛද්‍ය විද්‍යාවද මේ සියලු දේ සටන් කලාවද සංගීතයද සාහිත්‍යද මේ සියලු දේවල් වලින් පෝෂණය කරන පරම්පරාවක්. අපි කියන්නේ අර කොලාතු ඇඳගෙන මේ අර අතීතයට යන එක නෙමෙයි. මේවා දියුණු සංස්කෘතිය ඇතුලේ සාකච්ඡාවට බඳුන් වෙලා මේවා අඳුර ගන්න ඕන. දැන් අපි එදා උරුවන් බබා යන්න එපා කියපු දරුවට අද කියන්නේ නෑ අර මේ හෝන් එක ගහගෙන සද්ද කරගෙන යන්න එපා කියලා කියන්නේ නෑ. එතෙන්ට එක්ක නීති රීති පද්ධතියක් ගේන්න ඕනේ. ගම්මට්ටමින් හරි. එහෙම නැත්තම් මේක කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් කෙනාට සමාන වුණ අනෙකට හිරිහැරයක් නොවි ජීවත් වෙන ක්‍රමයයි සිරිත් විරිත්. අපේ විශේෂයෙන් අපේ සભ્યත්වයේ තිබෙන බෞද්ධ ඒ බුදුදහම තුලින් පෝෂණය වුණු සිරිත් විරිත් රාසය. මොකද අහිංසාවාදී ක්‍රමවේද කිසිවෙකුට සියලු සත්වයන්ට මේ සර්ව සාධාරණ මෛත්‍රියක් කරුණාව පතුරන විදිය. ඉතින් මේ තරම් උතුම් ජාතියක් නිසයි අදටත් ඒ පින් මහිමේ නිසයි මේක විනාශ වෙන්නේ නැතුව තියෙන්නේ. වෙන දෙයක්ින්ද නෙමෙයි. අපේ අතීතයේ අපේ මුතුන් මිත්තන් ඒ ඔවුන් ගහකොළ සතා සිව්පාවා සියල්ලට සලකපු විදිය සහ අනාගතය පිළිබඳව හිතලා ඔවුන් දායාද කරපු යහපත් දේවල් තවම මේ විශ්වයේ පවතිනවා. ඒ නිසයි මේ පුණ්‍යවන්ත භූමිය මේ තරමින් පවතින්නේ. ඒ නිසයි මේකේ ඉන්න මිනිසයන් වාසනාව තියෙන්නේ මුළු ලෝකෙටම මේ පණිවිඩය ගෙන යන. ඉතින් අපි නැවත නැවතත් මතක් කළ යුත්තේ මේ නවීනකරණයට ඇවිල්ලා තියෙන ආක්‍රමණ වලින් කොහොමද අපි ගැලවිලා හරියාකාරව මේ සිරිත් විරිත් නැවත අපේ පරම්පරාවට මේ වර්තමාන පරම්පරාවත් එක්කම කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියන කතිකා. සිරිත් විරිත් පිළිබඳව හිතන්න වෙලාව ඇවිල්ලා ඒ සිරිත් විරිත් අගය කරන සිරිත් විරිත් වලට වටිනාකමක් ලැබෙන කාලෙත් එළඹෙනවා. ඒ නිසා මේක තමයි හොඳම වෙලාව ඒ ගැන හිතන්න. අපි බොහෝ දේ කතා කළා. අපි යනවා ඊටාම ඉක්මනින් විරාමයකට ගිහිලා ඉක්මනින් එනවා මැදිරියට. මොකද තවත් බොහොම පුංචි වෙලාවක් ඉතුරු වෙලා තියෙන්නේ මේ කතා බහට රැඳී ඉන්න අපිත් එක්කම. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා දැන් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක අපිම කිව්වා ඉක්මනට නින්දට යන්න කියලා. ඒ හින්දා ඉතා ඉක්මනින් අපි අවසන් කරන්නම්. අපි මේ කියන්නේ බ්‍රහස්පතින්දා දවසට විතරක් පොඩ්ඩක් මේ වෙලාව හදාගන්න. එහෙම බැරිම නම් ඔබ ඒ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අනුගමනය කරමින් කලින් නින්දට යනවා නම් ඔබට පුළුවන් සියත YouTube නාලිකාවට ගිහිල්ලා මේ වැඩසටහන බලන්න. මේ වැඩසටහන පමණක් නෙවෙයි වැඩසටහන් ගණනාවක් තියෙනවා. මම තව පරක්කු කරන්නේ නැහැ ඔබේ නින්ද. අපි අසේල ගුණරත්න මහත්මයාගෙන් අවසාන වශයෙන් අපේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කරගෙන දැන් පටන් ගන්න ඕනේ කියලා කිව්වා. මේ ගැන තවත් ඔබේ අදහසක් තියෙනවා නම් ඊටාම් කෙටියෙන් කියන්න පුළුවන්. විශේෂයෙන් අපි මේ කාලය ඊටමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් නිසා විශේෂයෙන්ම අපේ සැවොම ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව අපේ අවධානය දැඩිව බලන්න සහ අවධානය යොමු කරන්න කියන පණිවිඩය දෙන. මොකද දන්නවා භෞතික ශරීරයට අපි විවිධ ආහාර පාන විවිධ දේවල් අපි කොපමණ ලබා දුන්නා ආධ්‍යාත්මික ශරීරයට ආත්ම පෝෂණයට ආත්මයට අපි පෝෂණය ලබා දෙනවා බොහොම මදි. ඉතින් ඒකට ඒක හේතුවක් තමයි අපි අර මේ පරිභෝජනවාදී රටාවට හසු වෙලා උදේ නැගිට වෙලේ ඉඳලම රෑ නිින්දට යනකම්ම අර කිව්වාගේ අපිට කෑමට බීමට වෙලාවක් නැහැ, වෙනත් දෙයකට වෙලාවක් නැහැ. ඒ නිසා ඉතින් මේ තරඟකාරී ලෝකේ අපට අපේ ආධ්‍යාත්මික ජීවිතය, මොකද ආධ්‍යාත්මික ජීවිතය යම් තරමින් යහපත් ආකාරයකට පෝෂණය කරගත්තොත් තමයි භෞතික ශරීරය පවා නිරෝගී බවට පත් වෙන්නේ.
භෞතික ශරීරය පමණක් නිරෝගී වෙලා හරියන්නේ නැහැ. ආධ්‍යාත්මික ශරීරයත් නිරෝගී වෙනවා. ඒ නිසා සියලු දෙනාටම පණිවිඩයක් වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය අතුලාන්ත ජීවිතය පිළිබඳව සිතන්නට යම් භාවනාවකට යොමු වෙන්න මේ කාලේදී. මොකද ඉදිරි අනාගතයේදී අපට අර ආතතියෙන් මේ පිරිච්ච ප්‍රශ්න වලින් මිදිකිච්ච මේ රෝගී මිනිසෙක් වෙනුවට අපට අවශ්‍ය වෙන්නේ පරිපූර්ණ ප්‍රීතියෙන් සතුටින් ජීවිතය ජය ගන්න යහපත් මිනිසෙක්. එතෙන්ට යන්න නම් අපි භාවනාව කියන දෙයට යොමු වෙන්න ඕනේ. කිනම් හෝ භාවනාවකට යොමු වෙලා ඔබේ ජීවිතය අපේ තිබුණු සිරිත් විරිත් ගැනත් අවධානය යොමු කරලා අවශ්‍ය අයගෙන් ඒවා අනුදැන දැනගෙන දවසට අවම වශයෙන් විනාඩි 15ක්වත් භාවනාවකට යොමු වෙන්න ඒ තුලින් ජීවිතේ ජය ගන්න කියන පණිවිඩය දෙන්න පුළුවන්. ඉතාම වටිනා අදහසක් අපේ කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමන්ට අවස්ථාව ලැබෙනවා අවසාන විනාඩි කිහිපය. අසංග මහත්තයා අපිට නීති රීති කියන කොටස සිංහලේ තිබුණු හින්දා තමයි චාරිත්‍ර වාරිත්‍රයක රැකුණේ. චාරිත්‍ර වාරිත්‍ර කඩන හැම පුජ්‍යලයටම චාරිත්‍ර කඩන හැම වෙලාවෙම චාරිත්‍ර කඩන හැම වෙලාවෙම වාරිත්‍ර කරන වෙලාවට දඬුවම් හම්බුණා හොට. එතකොට චාරිත්‍ර වාරිත්‍රත් එක්කම බැඳි වුණේ තමයි නීති රීති. චාරිත්‍ර කඩ කරලා වාරිත්‍ර බවට පත් කරන පුජ්‍යලයාට රාජ්‍ය තන්ත්‍රය තුලින් දඬුවම් හම්බුණා. අද ඒක නැති නිසා තමයි ගොඩක් වෙලාවට මේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කිරීමේ අඩුවක් තියෙන්නේ. අනික තමයි නීති රීති වලට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒකත් චාරිත්‍ර වාරිත්‍ර නිසා. මොකද ගමේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයා සැබෑ විදියට නීතිය පසඳනවද කියලා තමන්ගේ චාරිත්‍රයක් විදියට බලා ඉන්න දෙන්නෙක් ගමේ හිටියා. ඒ තමයි පන්සලේ හාමුදුරුවෝයි ගමේ වෙද මහත්තයයි. මේ දෙන්නට විරුද්ධව අසාධාරණ නීතියක් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය තන්ත්‍රයේ නියෝජිත වෙච්ච ආරච්චි මහත්තයාට බැරි වුණා. ඒ කියන්නේ එච්චර හොඳට ගමේ හාමුදුරුවෝ තමන්ගේ පෞරුෂය රැකගෙන හිටියා. ගමේ හාමුදුරුවෝ හැම වෙලෙම උපාසක මහත්තයා කියලා බණ කියලා සූපත් වේවා කිව්වේ නැහැ. ආරච්චි මහත්තයා උනක් වැරද්දක් කළොත් බලන් ආරච්චි කියලා කතා කළා. උජුපටි බන්න භාවයේ තිබුණා. හරි? දොස් පරුස කියලා පරුස වචන නොකිය ඔහුට හොඳටම බැන වැදුනා. බැන වැදියා තමන්ගේ පෞරුෂයෙන් තමන්ගේ ප්‍රජාවත් එක්ක ඒ වෙනුවෙන් නැගී සිටිය ගමේ. කළ ඒ අධර්මය රජ කරන්න දුන්නේ නැහැ. අනික එක තමයි වෙද මහත්තයා. වෙද මහත්තයා ගමේ හිටපු හොඳ පෞරුෂවත් රටේ හිටපු හොඳ පෞරුෂවත් චරිතයක්. ඔහුගෙන් හරියට කලට වෙලාවට බේත් එක බිව්ව නැති රෝගියෙක් හිටියොත් ඔහු පරුෂ වචන නොකිය බයිනවා. ඒ පෞරුෂත්වය අද නැති වෙච්ච නිසා තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර නැති වෙන්න පටන් අරන් තියෙන්නේ. වෛද්‍යවරයෙක් විදියට මංගාවට යන ලෙඩුන්ට හරියට බේත් ටික පානය නොකළොත් මං ඔහුට ඉතා රළු විදිහට බනිනවා. හේතුව මොකද? අපි ලෙඩුත් එක තරහ පිරිමහන්න අපිට වතු ඉඩම් ලෙඩුත් එක බෙදා හදාගෙන නැහනේ අපි. ලෙඩු හොඳ කළා කියලා අපේ ගෙදර වළං හොදන්න මන් තියාගන්නේ නැහනේ. මේ පරුෂ වචනයෙන් හරි බනින්න ලෙඩුන්ට ලෙඩා සනීප කරන්න තියෙන ලෙඩා කෙරෙහි වූ අනූපමේය අනුකම්පාවෙන් බොහොම වටිනවා. නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියට යොමු වෙන්න කලින් පහුගිය සතියක ප්‍රවෘත්තියක් තිබුණා. තවත් එක් නාලිකාවක ප්‍රධාන ප්‍රමුඛ ප්‍රවෘත්තියක් හොයාගෙන ගියපු තොරතුරක් ගුරුවරුන් පිරිසක් ගියපු සුහද හමුවක් පිළිබඳව. ඒක මහා වැරැද්දක් කියන කාරණාව. හැබැයි මේ දින කීපයකට කලින් එක්තරා නාලිකාවක තරඟාවලියක් ජයග්‍රහණය කරපු තරුණයෙක් වරගෙන විශාල පිරිසක් ජනතාව එකට ඒක රාශී කරනවා. එක දෙයක් වැරදි තව දෙයක් හරි කියලා දකිනවා නම් නීතිය පිළිබඳව ගැටලුවක් තියෙනවා. සිරිත් විරිත් කියලා කියන්නේ මේ නීතියේම තවත් පැත්තක්. එහෙනම් මේ වැඩසටහන අවසන් කරන්න ඔබේ අවස්ථාව.
අපි දැකුවේ නීති ක්‍රමයේ විකාශනයන් ගැන කතා කරද්දී බොහෝ වෙලාවට නීතියේ මූලාශ්‍ර හොයද්දී ඒ මූලාශ්‍රවල එක අංගයක් විදිහට අපිට සිරිත් විරිත් කියන දේ හඳුන්වන්න පුළුවන්. සහ මේ ඔය නීති ක්‍රමයන් ගැන සාකච්ඡා කරද්දී අපිට වෙනමම අධ්‍යයනය කරන්න පුළුවන් චාරිත්‍රානුකූල නීති. එහෙම නැත්නම් කස්ටමරි ලෝස් කියලා නීතියේ ප්‍රභවයන් සිදු වෙලා තියෙන අවස්ථා. දැන් ඇතැම් අවස්ථාවලදී තියෙනවා නීති ඒ කියන්නේ බිහි වෙන්නත් හේතු වෙලා තියෙන්නේ මේ සිරිත් විරිත් කියන දේවල්ම තමයි. ඉතින් කෙසේ නමුත් දැන් අපි ඔබ කියපු උදාහරණ දෙක ගැන ගත්තොත් මට කියන්න තියෙන්නේ නීතියේ වුණත් අපි සියලුම දෙනාට එක සමානව ක්‍රියාත්මක විය යුතු දෙයක් වෙන්න ඕනේ. මම කලින් වැඩසටහනත් කිව්වා වගේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ කියනවා නීතිය සියලුම දෙනාට සර්ව සාධාරණ විය යුතුයි. තමන්ගේ දේශපාලන පක්ෂයේ ස්ත්‍රී පුරුෂ භාවය ඒ වයස් සීමා මේ සියලුම දේවල් නොතකා සියලුම දෙනාට එක සමාන නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමාන අයට අසමානව සලකන්නත් අසමානයන්ට සමානව සලකන්නත් කරන්නට බැහැයි කියන කාරණය. ඉතින් ඒ වගේම තමයි අපි රාජ්‍ය පාලනය ගැන කතා කරාම අපේ අතීත පොත්පත් අපේ වංශකථා ඉතිහාසෙත් මේ පෙරසිරිත කියලා එකක් ගැන තියෙනවා. ඒ කියන්නේ රජතුමා දසරාජ ධර්මයෙන් තමයි රටවැසියන්ව පාලනය කරන්න ඕනේ. යම්කිසි විදිහකින් එක රජ කෙනෙක් පෙරසිරිත. ඒ කියන්නේ රජවරු ගණනාවක් ඒ විදිහට යහමින් මේ රට පාලනය කරගෙන ඇවිල්ලා තියෙන අවස්ථාවකදී එක් රජ කෙනෙක් මේ පෙරසිරිත කඩ කරන අවස්ථාවක හැම වෙලාවෙදිම මහජනතාවගෙන් ඒ රජුට විරුද්ධව යම්කිසි අරගලයක් ඇති වෙලා විරෝධතාවයක් ඇති වෙලා තියෙන අවස්ථා අපිට ඉතිහාසයේ පුරාම දැක ගන්න පුළුවන්. ඉතින් පාලකයන් හැම වෙලේම මේ රට පාලනය කරන්න ඕනේ ඒ ජනතාව වෙනුවෙන්. පරාර්ථකාමී වේ දසරාජ ධර්මයන් සහ පෙරසිරිත අනුගමනය කරමින් කියන එක ගැන මතක් කරන්න කැමතියි. ඉතින් අතීතයේ ඉඳලම මේ හිර සඳ කියන දෙගොල්ලන්ම සමග අපි සම්බන්ධතා පැවැත්වුවා. දැන් අපි චන්ද්‍රයා ගැන ගත්තොත් අපේ විද්‍යාත්මකව ඔප්පු කරලා තිනවා වඩදිය බාදිය ඇති කරන්න. එතකොට ඔය 15ක දවසට මිනිස්සු උමතු වෙනවා කියනවා. මේ දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ චන්ද්‍රයාගේ බලපෑම වගේම සූර්යයාගේ බලපෑමත් අපිට තියෙනවා. ඒක තමයි ඔය අලුත් අවුරුද්ද නවසඳ බැලීමෙන් අපි පටන් අරගෙන ඉන්පස්සේ සූර්ය මංගල්‍ය සූර්ය සංක්‍රාන්තිය දක්වා අපි සමරන්නේ. ඉතින් මේ සියලුම දේ වගේම තමයි අපි ජ්‍යොතිර්වේදය ගත්තත් නක්ෂත්‍රය අපි අවට තියෙන මේ නවග්‍රහයින් මේ සියලුම දේවල් වල බලපෑම් අපිට තියෙනවා. ඉතින් ඇත්තටම මේ හැම ස්වභාවික වස්තුන් එක්ක එකතු වෙලා අපි ජීවිතය ගත කරපු පිරිසක් විදිහට තමයි හෙළයන් කියන්නේ. ඉතින් ඒ අනුසාරයෙන් තමයි මේ සිරිත් විරිත් ගොඩනැගිලා තියෙන්නේ. කෙසේ නමුත් මට අවසාන වශයෙන් කියන්නට අවශ්‍ය දේ තමයි අපි මේ සිරිත් විරිත් කියන දේවල් වලින් ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා යන්නේ නැතුව මේ සමාජයේ යහපැවැත්මට උරදීම සඳහා අපි මේ සිරිත් විරිත් ආරක්ෂා කරගත යුතුයි සහ ඒවා අපේ අනාගත පරම්පරාවට අපි දායාද කිරීම කළ යුතුයි කියන එක තමයි අපි ජාතියක් වශයෙන් අපට නැගී සිටින්නට පුළුවන්. අපි අපේ දේ අගය කරන පිරිසක් බවට අපි පත් කරන්න ඕනේ සහ අපේ දරු පරම්පරාව ඒ සඳහා අපි සූදානම් කරවිය යුතුයි කියන දේත් මතක් කරමින් එතකොට තමයි අපිට ඇත්තටම රාවණා යුගයක් කරා අපිට නැවතත් යන්නට හැකියාවක් තියෙන්නේ. රාවණ රජතුමා අවදි වීම හැටියටත් අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ අන්න ඒ දේ හැටියට තමයි මම කියන්න කැමතියි. අද වැඩසටහන වෙනුවෙන් මැදිරියට පැමිණි අපේ විද්වත් මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඉතිහාසය පිළිබඳව බොහෝ දේ සොයමින් ඉතිහාසය පිළිබඳව තියෙන සාක්ෂි සටහන් පොත්පත් පිළිබඳව පැහැදිලි කරමින් අපේ වැඩසටහනට සහභාගී වෙන නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕගොඩපොළ වෙද පරම්පරා ගණනාවක් තිස්සේ මේ රටේ ජීවිතය අත්හරින මිනිසුන්ට ජීවිත හුස්ම ලබා දීපු අපේ අඹමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය ගෞරවනීය නාමයෙන් හඳුන්වන තනුෂ්ක රවිප්‍රිය කස්තූරි ආරච්චි වෛද්‍යාචාර්යතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අංගම්පර උපදේශකවරයෙක් විදිහටත් අනාගතය දකින ආධ්‍යාත්මික උපදේශකවරයෙක් යෝගාවචරයෙක් විදිහට අපේ සිත භාවනාව සඳහා යොමු කරමින් යහපත් අනාගතයක් උදා කරගන්න බොහෝ කැපවීම් කරන හසේල ගුණරත්න මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නරඹන ඔබ බොහෝ කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්නවා. ඔබ දිගින් දිගටම අපිත් එක්ක රැඳෙන්න රාවණ ශක්තිය යලි මේ සිව්හෙලය තුළ ඇති කරන්න සියලු දෙනා ඒකරාශී වෙමු. එය සිත් තුළ නිරන්තරයෙන් දිවමතුරක්සේ සිහිපත් කරන්න නිරන්තරයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඔබට යහපත සැලසේවි. සුවදායක රාත්‍රියක්.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.